උසස් පෙළ ජීව විද්‍යාව විෂය නිර්දේශයේ 6 වෙනි පාඩම. ප්‍රවේණිය. අන්න අපි මේකේ මූලික කොටස් ටික අපි සාකච්ඡා කරලා තියෙනවා. ඔබට මේ වීඩියෝ වලට ගිහිල්ලා මේ මූලික කොටස් ටික බලන්න පුළුවන්. ඒව නැවත නැවත බලන්න. ඒත් එක්ක අපි අද දවසේ යනවා අපි අර ඉවර කරපු තැනින් පටන් අරගෙන ප්‍රවේණී ඉතුරු ටික කරගෙන යන්න. તો මේක බොහොම ක්‍රමවත්ව ඔබව අරන් යන එකක්. මේක මේ තැන් වලින් ඔබට වීඩියෝ එළියට දාන්නේ නැහැ. මේ ටික හරි පිළිවෙලකට සම්පත් පොතේ තියෙන රටාවටම ඔබ මේකෙන් එක්කගෙන යන්නේ. ඉඳ ඔබ අප කෙරෙහි දැඩි විශ්වාසයක් තියන්. අපි මේ විශ්වාසයෙන් මේක අරගෙන යනවා. ඉඳ මේකේ කිසිදු විෂය කොටසක් ඔබට මගහැරීමක් සිද්ධ නොවෙන්න අපි වග බලා ගන්න. ඉඳ ඔබට පුළුවන් ඒක පරීක්ෂා කරලා බලන්න. ඔබේ සම්පත් පොත පෙරලලා සම්පත් පොත පැත්තකින් තියාගෙන අපේ වීඩියෝත් එක්ක එකතු වෙන්න. එවිට ඔබට පුළුවන් මේ ගලණය එතකොට මම ඔබට දෙන්නේ පොඩි අත්වැලක් විතරයි මේකෙන් සපයන්නේ. ඔබේ සම්පත් පොතේ තියෙන ටික මම පැහැදිලි කිරීම තොගයකින් ඔබේ මනසට ඇතුළු කිරීමේ වගකීම තමයි මම ඉටු කරන්නේ. ඒ හින්දා ඔබට මේ පිළිවෙල කියන එක පිළිබඳ 100%ක් විශ්වාස කරගෙන මේක අරගෙන යන්න පුළුවන්. එහෙනම් අපි පළවෙනි වීඩියෝ එක, දෙවෙනි වීඩියෝ එක බලන්න. මෙන්න තුන්වෙනි වීඩියෝ එක අපිට හම්බ වෙන. අන්න අපි මෙතනින් එහා පැත්තට ඔබව අරගෙන යනවා ප්‍රවේණීය ඊළඟ සිද්ධාන්ත ටික බලන්න. අපි යන්නේ මෙන්ඩල්ගේ ඒකාංගී ප්‍රවේණීය පිළිබඳව හොයලා බලන්න. මෙන්ඩල් තමන්ගේ ප්‍රවේණී විද්‍යා පරීක්ෂණවලදී ඒකාංගී ප්‍රවේණීය ගැන කතා කරා. ද්විආංගී ප්‍රවේණීය ගැන කතා කරා. එතකොට ඔහු ඒකාංගී ප්‍රවේණියට ඔහු වාදයකුත් ඉදිරිපත් කරා. ඒකාංගී ප්‍රවේණිය කියන්නේ මොකක්ද? ඒකාංගී ප්‍රවේණික වාද මොනවද කියන එක පිළිබඳවයි අපි මේ මෙන්ඩල්ගේ ඒකාංගී ප්‍රවේණිය යටතේ අධ්‍යයනය කරන්න යන්නේ. මේ ඒකාංගී මුහුම පිළිබඳ මෙන්ඩල්ගේ පරීක්ෂණ පැහැදිලිද? අන්න මෙන්ඩල් මොකක්ද කරේ? මෙන්ඩල් තමන්ගේ ඒකාංගී ප්‍රවේණියේ පරීක්ෂණ සඳහා මෙන්න බලන්න මොකක්ද වැඩේ? අන්න ඔහු ජනකයින් විදිහට අන්න ප්‍රතිවිරුද්ධ ලක්ෂණ යුගලක් ගත්තා. ප්‍රතිවිරුද්ධ ලක්ෂණ යුගලක්. ඉතින් ඔබට කැමති උදාහරණයක් ගන්න පුළුවන්. දැන් අපි කිව්වනේ ගෙවතුමෑ ශාකවල පීසම් සැටයිවම් වල කැපිලා පේන ප්‍රතිවිරුද්ධ ලක්ෂණ යුගල් ගණනාවක් තියෙනවා. ඉතින් ඒකින්ද අපිට මේක අපිට ලේසි වෙන්න අපි ගන්නවා මේ අපි දන්න බොහොම ජනප්‍රිය කෙනෙක්. උස ශාක අන්න අපි මුහුංකරණය කරනවා කාත් එක්කද? මිටි ශාකත් එක්ක. අන්න ඒ මුහුංකරණය කරලා අපි ගන්නවා ඇට ටික පැල කරලා ඒ ලැබෙන ශාක ටික පරීක්ෂා කරලා බලපුවාම මෙන්ඩල් දැක්කා මේ අපේව නෙවෙයි අපි කියන්නේ. අපි දැකපුව නෙවෙයි මේව. මෙන්ඩල් ඇහැට දැකපුවා. උස ශාකෙකුයි මිටි ශාකෙකුයි පරාගණය කරපුවාම අන්න ලැබෙන ශාක ටික. දැන් මම ආයෙ මතක් කරන්න වෙනවා උස ශාකෙකුයි මිටි ශාකෙකුයි පරාගණය කරනවා නෙවෙයි. උස ශාකයක් මිටි ශාකයක් පරාගණය කරලා අන්න මල් වල පරාග මුහුංකරණය කරලා ඊට පස්සේ මල් මෝරන්න තියලා පස්සේ මොකද කරන්නේ මේ ඇට ටික අරගෙන අන්න වගා කරලා බැලුවා. වගා කරපුවාම ඔහු දැක්කා ලැබෙනවා මොනවද? උස ශාක. අන්න ඔහු ප්‍රමාණාත්මකවත් මේක විශ්ලේෂණය කරලා බැලුවා. කොච්චර හම්බෙනවද උස? ඔහු දැක්කා 100%ක් උස ශාක ලැබේ. අන්න වෙයි. ඔහු මේකට කිව්වා පළමු පරම්පරාව එහෙමත් නැත්නම් F1 පරම්පරාව කියලා කිව්වා. ඔහු ඔතනින් අතර උනේ නැහැ. තමන්ගේ තවානේ තියනවා දැන් උස ශාක. ඒ උස ශාක වැඩෙන්න ඇරලා ඒවල මල් පිපෙන්න ඇරලා මල් පිපුණයින් පස්සේ උස ශාක දෙකක් නැවත පරාගණය කරා. ඒ කියන්නේ දරුවෝ F1 ක්‍රොස් කරනවා කාත් එක්කද? F1ත් එක්ක. එතකොට මොකද්ද වෙන්නේ? මේ උස ශාක අන්න මුහුංකරණය කරනවා කාත් එක්කද? උස ශාකත් එක්ක. මේ ලැබෙන උස ශාක දෙක පරාගණය කරේ. ඔය පරාගණය කියන වචනේ අපි චුට්ටක් එඩිට් කරලා අපි ඔතෙන්ට දානවා මොකද්ද? මුහුංකරණය.
ඒ මුහුණුකරණය කියන්නේ පරාගණය තමයි. අන්න. එම මුහුණුකරණය කරලා ඔහු බැලුවා මොකද්ද වෙන්නේ කියලා මේ. අන්න පරාගණය කරලා බලපුවාම ඔහුට හම්බ වෙනවා ඇට ටික. ඔහු ඇට ටික පැල කරනවා. ඒ ඇට ටික පැල කරපුවාම ඔහුට ඔහුගේ තවානේ ඒ පැල වර්ධනය වුණයින් පස්සේ ඒ පැලවල උස අරගෙන බලපුවාම ඔහු දැක්කා අන්න අම්මා තාත්තා වගේ උස අයත් ඉන්නවා. ඒ වගේම අන්න මිටි අයත් ඉන්නවා දැක්ක. අන්න ඒ කියන්නේ මිටි අය කවුද මේ? අර ආච්චි හරි සීයා හරි වගේ. මේ ඉතින් නාන්න අපි දන්නේ හරියට කවුද ආච්චි කවුද සීයා කියන්නේ දාන්න. මිටි ශාකක් තියෙනවා. ඔව් මේකට කියනවා මොකක් කියලාද? F2 පරම්පරාව කියලා කිව්වා. ඔය F2 ලැබෙන දරු ශාක ඔව් ප්‍රමාණාත්මකව විශ්ලේෂණය කරලා බැලුවා. පැල 100ක් ගත්තා. ගැනලා බැලුවා උස කීයක් හම්බෙනවද? උස හම්බෙනවා 75. මිටි හම්බෙනවා 25. ලැබෙනවා අනුපාතයක් 3ට 1 අනුපාතයක් ලැබුණා. ඔන්න මෙන්ඩල්ගේ ඒකාංගී ප්‍රවේණිය. ප්‍රතිවිරුද්ධ ලක්ෂණ යුගලක් පරම්පරාගත වෙන හැටි. මේ බලන්නකෝ. ඕක තමයි ඔය පැහැදිලි කිරීම. මේදී මෙන්ඩල් උස ශාක ප්‍රභේද දෙකක් මෙති උස ශාකත් එක්ක පරම්පරා කීපයක් අභිජනනය කර ඒවා උසයි කියලා හඳුනගත්තා. මේ ආකාරයටම මිටි ශාක පරම්පරා කීපයක් මුහුණුකරණය කරලා ඒවා මිටි ශාක හඳුනගත්තා. ඒකෙන් තමයි ඔහු දැනගත්තේ ඒගොල්ලෝ නොමුහුන් පෙළයි කියලා. ඉස්සෙල්ලා ඒක බැලුවා. කලවන්ද කියලා. උස ශාක දෙකක් මුහුණුකරණය කරලා බැලුවා ලැබෙන්නේ ඔක්කොම උස. මිටි ශාක දෙකකුත් මුහුණුකරණය කරලා බැලුවා ලැබෙන්නේ ඔක්කොම මිටි. ඒකට තමයි අපි කියන්නේ නොමුහුන් පෙළයි කියලා. ඒක අපි කලින් සාකච්ඡා කරා වීඩියෝ එකේ. ඒතර ඔන්න අපිට හම්බ වෙනවා දැන් නොමුහුන් ඒ කියන්නේ නොමුහුන් මේ කලවම් නැහැ. ඇයි අපි බැලුවානේ මුහුණුකරණය කළා. උස ශාකයක් හා මිටි ශාකයක් පරාගණය කර F1 පරම්පරාව ලබා ගන්නා ලදී. පසුව F1 ශාක දෙකක් මුහුණුකරණය කර F2 ලබා ගත්තාම ලැබුණා උස 3ට ඒ කියන්නේ 75යි මිටි 1යි. ඒ කියන්නේ 25. අනුපාතයක් විදියට හම්බ වුණා. ඒක තමයි මේ තියෙන්නේ. මම ඕගොල්ලන්ට ලියලා පෙන්නුවේ ඒක. එන උස ශාකෙකුයි මිටි ශාකෙකුයි මුහුණුකරණය කරලා F1 ලබා ගත්තා. F1 ශාක දෙකක් නැවත මුහුණුකරණය කරලා F2 ලබා ගත්තා. මේක තමයි ඒකාංගී මුහුමක් කියලා කියන්නේ. මෙති මෙන්න ඒකාංගී මුහුම උස ශාක මිටි ශාක මුහුණුකරණය කරා ලැබුණා 100%ක් උස. පැහැදිලි. ඊට පස්සේ මේ F1 පරම්පරාව උසයි. ඊට පස්සේ අපි F1 ශාක දෙකක් නැවත මුහුණුකරණය කරලා මොකක්ද ගත්තේ? මේ උස ශාක මුහුණුකරණය කරපුවාම ලැබෙනවා උස 75යි මිටි 25යි. ඒ කියන්නේ අනුපාතය 3ට 1 අනුපාතය. මෙන්න බලන්න. මෙන්න මේ අපිට ලැබිච්ච මුහුම අපි සංකේතවලට පෙරලන්නයි. පැහැදිලිද? අපිට ඔය ලැබිච්ච මුහුම අපි සංකේතවලට පෙරලන්නයි යන්නේ. මෙන්න බලාගෙන ඉන්න. කොහොමද ඕක අපි සංකේතවලට පෙරලන්නේ?
අන්න. දැන් මෙන්ඩල් කියනවා මේ මෙන්ඩල් කියනවා මෙන්න ජනක ඉන්නේ මේ උස මුහුණුකරණය කරන්න මිටි උස ශාකෙකුයි මිටි ශාකෙකුයි මුහුණුකරණය කරන්න මෙන්ඩල් කියනවා ලක්ෂණයක් තීරණය කරනුවේ ඇලීල යුගලක් මගින් ලක්ෂණයක් තීරණය කරන්නේ ඇලීල යුගලක් මගින් ප්‍රමුඛ ලක්ෂණයට අදාළ ඇලීල ප්‍රමුඛ ඇලීල ලෙසත් නිලීන ලක්ෂණයට අදාළ ඇලීල නිලීන ඇලීල ලෙසත් හඳුන්වනවා. එතකොට මොකද්ද ප්‍රමුඛ ලක්ෂණය කියලා කියන්නේ? ප්‍රමුඛ ලක්ෂණය කියලා කියන්නේ අන්න මේ උස. ඇයි උස ප්‍රමුඛ වෙන්නේ? ඒක තමයි F එක පරම්පරාවේ එළියට ආපු ලක්ෂණය. අන්න. එතකොට F එක පරම්පරාවේ පිටතට කැපිලා පෙනිච්ච ලක්ෂණය ප්‍රමුඛ ලක්ෂණය නම් ඒක උස නම් මේවා නම් 100% ආවේ මේ උස කියන ලක්ෂණය තීරණය කරන්නේ ප්‍රමුඛ ඇලීල දෙකක් මගින් කැපිටල් T ප්‍රමුඛ ඇලීල දෙකක් මගින් කවුරු මගින්ද කැපිටල් T එහෙනම් උස කැපිටල් T නම් මිටි නිලීන ලක්ෂණය එහෙනම් ඒක සිම්පල් T ඔන්න මෙන්ඩල්ගේ පළවෙනි කන්සෙප්ට් එක මොකද්ද ලක්ෂණයක් තීරණය කරනුවේ ඇලීල යුගලක් මගින් ප්‍රමුඛ ලක්ෂණයට අදාළ ඇලීල ප්‍රමුඛ ඇලීල ලෙසත් නිලීන ලක්ෂණයට අදාළ ඇලීල නිලීන ඇලීල ලෙසත් හඳුන්වනවා. ඔව් ඔතනින් අතර උන්නේ. ඔව් ඕගොල්ලන්ව එක්කගෙන ගියා ඊටත් වඩා තව ටිකක් දුරට. ආන්න. පැහැදිලිද? මෙන්න ඒ අරන් ගිය දුර. මෙන ජනකයි. ආන්න. එතකොට උස කියලා කියන්නේ කැපිටල් T මිටි කියන්නේ සිම්පල් T ලක්ෂණයක් තීරණය කරනුවේ ඇලීල යුගලක් මගින් ප්‍රමුඛ ලක්ෂණයට අදාළ ඇලීල ප්‍රමුඛ ඇලීල ලෙසත් නිලීන ලක්ෂණයට අදාළ ඇලීල නිලීන ඇලීල ලෙසත් හඳුන්වනවා. ප්‍රමුඛ ඇලීල කැපිටල් ලකුරකින් තමයි පෙන්නන්නේ. ඇයි? අපිට ඉංග්‍රීසියෙන් කැපිටල් ලකුරු අපි කියනවා ප්‍රමුඛයි කියලා. ආන්න. සිම්පල් ලකුරු වලින් තමයි අපි නිලීන ඇලීල පෙන්නන්නේ. දැන් ඔහු ඊළඟ ඔහුගේ සංකල්පය ඉදිරිපත් කරනවා. දැන් ඔබ දන්න එකක් තමයි ඕනම ජීවියෙකුට තමන්ගේ ඊළඟ පරම්පරාව හදන්න ඕන නම් එම ජීවියා විසින් ජන්මාණු හදන්න ඕන. එහෙනම් දැන් ඊළඟට තියෙන්නේ ජන්මාණු හදන වැඩි. ආන්න. මෙන්ඩල් කියනවා ලක්ෂණයක් තීරණය කරනුවේ ඇලීල යුගලක් මගින්නේ ජන්මාණු සෑදීමේදී එක ජන්මාණුවකට එක සාධකය බැගින් වෙන් වේ. මේ බලන්න. ආන්න. ලක්ෂණයක් තීරණය කරනුවේ සාධක යුගලක් මගින් ජන්මාණු සෑදීමේදී එක ජන්මාණුවකට එක සාධකය බැගින් වෙන් වේ. පැහැදිලිද? ආන්න වැඩි. ඊට පස්සේ දැන් ඉතින් එහෙනම් පුළුවන් අපිට ගන්න කවුද? ජනිතයින් ගන්න පුළුවන්. මේ F එක අපිට ගන්න පුළුවන්. ඒතර ඔබ දන්නවා ජන්මාණු තමයි එකතු වෙලා ඊළඟ පරම්පරාව හදන්නේ. ඒතර මේ එක ජන්මාණුවක් මේ අනිත් ජන්මාණුවත් එක්ක ගිහිල්ලා අන්න හදනවා කැපිටල් T අන්න. මේ ජන්මාණුව මේ ජන්මාණුවත් එක්ක ගිහිල්ලා හදනවා
කැපිටල් T මේ බලන්න කැපිටල් T සිම්පල් T පැහැදිලි මේ ජන්මානුවත් එක්ක ගිහිල්ලා හදනවා කැපිටල් T සිම්පල් T එතකොට කැපිටල් T සිම්පල් T කියලා කියන්නේ අන්න උස එතකොට වෙන ජන්මානු නෑනේ දැන් මේ වැරදිලා එහෙම මෙයා මෙයත් එක්ක ගිහිල්ලා කැපිටල් T හදනවා මෙයා මෙයත් එක්ක ගිහිල්ලා ඒව කරන්න එපා අප්පටු ඒකට මොකද වෙන්නේ නිකන් අපි මේක දාමු කොටක් ගාලා මේ ජන්මානු අපේ මේ සුක්‍රාණු දෙකක් එකතු වෙලා ජීවියෙක් හැදෙන්න පුළුවන්ද බෑ මේ ඩිම්බ දෙකක් එකතු වෙලා ජීවියෙක් හැදෙන්න පුළුවන්ද බෑ එහෙනම් හැමතිස්සෙම මේවා පිළිවෙල කියන එක මේ පාඩමේ හරි ලස්සනට තියෙනවනේ පුතේ වැඩි කරන තැන ඉඳලා පොඩි වැඩි කිරීමක් නම් තියෙන්නේ ඒ වැඩි කිරීම තියෙනවා ජන්මානු රවුම් කරලා තියෙන සර් ජන්මානු රවුම් හින්දාද නෑ ජන්මානු රවුම් හින්දා නෙවෙයි ඒක අපිට වෙන් කරලා අඳුනා ගන්න මේ තියෙන ආන්න ජන්මානු ලිව්වනම් රවුම් කරා ආන්න මේ අතර වැඩි කිරීම දාන්න ඔබ කලබල වෙන්න එපා කියන විදිහට පිළිවෙලට වැඩ ටික කරා නම් ප්‍රවේණිය දෙන ප්‍රශ්න ටික ලස්සනට ගොඩ දා ගන්න පුළුවන් හැබැයි කියන දේ අහන්න අපි කියන එකට උඩින් යන්න එපා ඒක තමයි මං කියන්නේ අපි කියන දේ කරන්න විශේෂයි ඊට පස්සේ ඔබ සාමාන්‍ය ජීවිතේදී ඔබට හිතන දේවල් කරන්න පුළුවන් ඒක ඇත්ත හරියට හරි ඒ වෙන්න ඕන අලුත් දේවල් කරන්න අලුතෙන් හිතන්න එක් කිසි ප්‍රශ්නයක් නැහැ හැබැයි විශේෂ මූලික සංකල්ප ටික හොයාගෙන ඔයා ඊට පස්සේ ජෙනටික්ස් වලින් ඕන සෙල්ලමක් දාන්න ඔබ ඇමරිකාවට ගිහිල්ලා ඇමරිකා විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා අන්න එහෙන් අන්න PhD එකක් කරනවා මොනවාද ජෙනටික්ස් ගැන එතකොට ඔබට මාවත් මතක් වෙනවා අන්න අපි DP education එකෙන් තමයි මේක ඉගෙන ගත්තේ වැඩේ හරියටම අපි කරගත්තා එතනින් තමයි මට ජෙනටික්ස් ගැන ආසාව ආවේ ඊට පස්සේ අපි දැන් ජෙනටික්ස් ගැන කොහෙද අන්න ෆොරින් යුනිවර්සිටි එක ඔබ මහාචාර්යවරයෙක් විදිහට ඉන්නවා දකින්න අපිත් කැමතියි ඉතින් ඒ වෙනස්කම් කරන්න අපි ඒකට ආසයි හැබැයි මම මේ කියන බේසික් තියරිස් මක් කරන්න එපාද වෙනස් කරන්න එපා දරුවෝ ඒ කියන විදිහටම කරන්න මේව රවුම් කරන්න එපා ඒ ජනකයෝ දෙන්න ඔවුන්ගේ ජන්මානු රවුම් කරන්න වැඩි කිරීම අනිවාර්යෙන් දාන්න එහෙම නැත්නම් පුතේ ඕගොල්ලන්ට මේ දෙන්න ක්‍රොස් කරලත් අන්න දරුවෙක් ගන්න ඉඩ තියෙනවා මේ දෙන්න ක්‍රොස් කරලත් දරුවෙක් ගන්න ඉඩ තියෙනවා ඉඳේව කරන්න එපා දැන් මෙතන පොඩි එකක් තියෙනවා මේ එකම ජන්මානු නෙමෙයි කැපිටල් T මේ එකම ජන්මානුනේ එතකොට මේ දෙකක් ඇත්තටම ලියන්න ඕනේ නැහැ එකක් ලිව්වා නම් ඒ ඇති මේකෙත් දෙකක් ලියන්න ඕනේ නැහැ එකක් ලිව්වා නම් ඇයි ලැබෙන අය ඔක්කොම එකයි ඔබ වැඩේ විෂය නිකන් අවබෝධ වෙනකොට ඔබ ඕක ඇතුලේ අන්න සෙල්ලම් කරන්න පටන් ගන්න. එහෙනම් දැන් අන්න පුළුවන් මේකේ එකක් විතරක් ලිව්වා නම් ඇති. දෙකම ලියන්න ඕනේ නැහැ. එතකොට මොකද ලැබෙන්නේ? අන්න ඔබට ඉතින් ඕක ඕනනම් පුළුවන්මක් කරන්නද? මේ අන්න ඔබට පුළුවන් මේක ආන්න මේ ආන්න ඒක තමයි කියන්නේ. ඔකට තමයි ඉගෙන ගන්නවා කියන්නේ. එකයි. ආන්න. දැන් මෙයා ගත්ත කවුද කැපිටල් T සිම්පල් T 100ට 100ක් උසයි. පැහැදිලිද? එතකොට ලක්ෂණයක් තීරණය කරනුයේ සාධක යුගලක් මගින්නේ. එකයි. ජන්මානු සෑදීමේදී එක් ජන්මානුවකට එක සාධකයේ බැගින් වෙන්වීම සිද්ධ වෙනවා කියන මූලික කාරණය අපි අන්න මෙන්ඩල් කිව්ව විදියට හොයලා බැලු ආන්න මේ බලන්න. ජීවීන්ගේ ලක්ෂණයක් තීරණය කිරීමට සාධක දෙකක් දායක වන බව මෙන්ඩල් උපකල්පනය කරන ලදී. ඔව් මේ සාධක කියලා කිව්වා මේ වලට. ඔවුන් ඊට එහා දෙයක් දැනගෙන හිටියේ නෑ. ඔහුම දීපු නම. F එක පරම්පරාවේදී ඉස්මතු වන ලක්ෂණය ප්‍රමුඛ ලක්ෂණය ලෙස අන්න යටපත් වන ලක්ෂණය නිලීන ලක්ෂණය ලෙසත් හඳුන්වගත්. අන්න F එක පරම්පරාවේදී පිටතට ඉස්මතු වන ලක්ෂණය මේ අන්න මේක තමයි අන්න ප්‍රමුඛ ලක්ෂණය
ඉස්මතු වෙච්ච එක. ඒක තමයි උස කියලා කියන්නේ. එහෙනම් යටපත් වෙච්ච එක තමයි අපි කියන්නේ මොකක් කියලාද? නිලීන ලක්ෂණය ලෙසත් හඳුනා ගැනීම සිද්ධ කරනවා. මේ නිසා උස සඳහා කැපිටල් T පාවිච්චි කරා. මිටි සඳහා සිම්පල් T ගත්තා. ඇයි යන්නේ උසට කැපිටල් T ගත්තේ? ඒක ප්‍රමුඛයින්ද. කොහොමද ප්‍රමුඛයි කියලා දන්නේ? ඒක තමයි F එක පරම්පරාවේදී මක් උනේද? මේ අන්න එළියට ආවේ. ඒ හින්දා ප්‍රමුඛයි. F එක පරම්පරාවේදී යටපත් වෙච්ච එක්කෙනා අපි කියනවා මොකක් කියලාද? අන්න නිලීන ලක්ෂණය කියලා පැහැදිලි කරගත්තා. අන්න ලක්ෂණයක් තීරණය කරනුයේ සාධක යුගලක් මගින් නිසා උස සඳහා කැපිටල් T ගත්තා. මිටි සඳහා සිම්පල් T භාවිතා කරා. අන්න උස වලට අපි ගත්තා මොකක් කියලාද? අන්න මේ කැපිටල් T උස ගත්තා. මිටි සඳහා සිම්පල් T ගත්තා. අන්න යමු ඊළඟ එකට. මේ ඔය අර මම ඔකට ලියලා පෙන්නපු එක දැන් අන්න ඔබලා පෙන්නනවා බලන්න. අර ලිහලා තියෙන මල්ල ඔබලා බලනවා කියන්නේ. දැන් මම ලියලා පෙන්නපු එක ඔබට මේකේ දාලා තියෙනවා. අන ජනක ශාක කැපිටල් T සිම්පල් T මෙයා උසයි මෙයා මිටි. මෙන්න ජන්මාණු. අන්න මං කිව්වා ජන්මාණු රවුම් කරන්න අන්න ජන්මාණු. දැක ඊට පස්සේ අපිට ලැබෙනවා මොකද්ද? මේ F එක පරම්පරාව අපිට හම්බ වෙනවා. ඊට පස්සේ තියෙන අපිට F එක ශාක දෙකක් මුහුණුකරණය කරන්න තියෙනවා. එතකොට F එක ශාක තමයි කැපිටල් T සිම්පල් T මුහුණුකරණය කරනවා කාත් එක්කද? කැපිටල් T සිම්පල් T එක්ක. මෙන්න ජන්මාණු ಜಾති දෙකක් තියෙනවා. එකක් කැපිටල් T. ඒක නම් දෙකම ඕන දරුවෝ මේ. ඒක දෙකම අපිට ඕනේ. ඒක දෙකම ඕන වෙන්නේ ඇයි? ಜಾති දෙකක් හින්දා. මේකෙත් තාන්න. දැන් මොකද වෙන්නේ? මේ ජන්මානුවට පුළුවන් මෙයත් එක්ක යන්න කැපිටල් T මෙයාට පුළුවන් මෙයත් එක්ක යන්න කැපිටල් T සිම්පල් T මෙයාට පුළුවන් මෙයත් එක්ක යන්න කැපිටල් T සිම්පල් T. ඉතින් ඒක සිම්පල් T කැපිටල් T ලියන්න බැරිද? පුළුවන්. මේක සිම්පල් T කැපිටල් T කියලා ලියන්න පුළුවන්. නමුත් ඉතින් අපි ප්‍රමුඛයට ප්‍රමුඛතාවය දෙනවනේ. ඒ හින්දා අපි කියනවා කැපිටල් T සිම්පල් T. පැහැදිලි? ඊට පස්සේ මෙයා මෙයත් එක්ක ගියා. අන්න අපිට හම්බ වෙනවා කවුද? සිම්පල් T මේ තුන් දෙනාම උසයි. මෙයා මිටි. පැහැදිලිද? අන්න මේ අපිට හම්බෙන මේ තුන් දෙනාම උසයි. මෙයා මිටි. එතකොට මේකෙන් 3ක් හම්බ වෙනකොට මේකෙන් එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ මෙයාගෙන් අපි පැල 100ක් නම් ගත්තේ. මෙයාගෙන් 75ක් හම්බ වෙනකොට මෙයාගෙන් 25ක් හම්බ අන්න වෙයි. ඔන්න ඔය වැඩේදී අපි අර F2 පරම්පරාව ගත්තේ මේ විදියටනේ. අපි F2 පරම්පරාව ගත්තේ F1 ක්‍රොස් කරනවා F එකත් එක්ක කැපිටල් T සිම්පල් T මුහුණුකරණය කරනවා කැපිටල් T සිම්පල් T එක්ක. අපි ජන්මාණු ගන්න ඕන. ජන්මාණු අපිට හම්බ වෙනවා කැපිටල් T එකක් සිම්පල් T තව එකක් කැපිටල් T එකක් සිම්පල් T තවත් එකක්. ඊට පස්සේ අපි F2 පරම්පරාව ගත්තා. මෙයා මෙයාත් එක්ක ගියාම කැපිටල් T මෙයා මෙයාත් එක්ක ගියා කැපිටල් T සිම්පල් T මෙයා මෙයාත් එක්ක ගියා කැපිටල් T සිම්පල් T මෙයා මෙයාත් එක්ක ගියා සිම්පල් T මේමනේ අපි ගත්තේ. අපි නෙමෙයි ගත්තේ. මෙන්ඩල් ගත්තේ. මෙන්ඩල් මෙහෙම කර කර ඉන්නකොට අන්න ඔහුගේ මිත්‍රයෙක් හිටියා පනට් කියලා. කවුද අනේ? පනට්. අන්න. ඔව් ඇවිල්ලා මේ වැඩේට පැනලා කියනවා මොකක් හරි කියන්න ඉතින් අපි එහෙම නොකියෙමු මුකුත්. හරි.
ඔව් කියන මේක මෙහෙම ලියනවට වඩා මේක ලේසි මෙන්න මෙහෙම ලියමු කියලා මේ තියෙන්නේ. අන්න වැඩි. කොහොම ලියමු කියලාද? බලන්නකෝ වැඩි. ඔව් දානවා මේ පැත්තේ ඔබට පෙන්ලා තියෙනවා සංකේතයක් මේ. අන්න. මේ පැත්තේ සංකේතයක් පෙන්ලා තියෙනවා නංගි. ගැහැණු. ඒ කියන්නේ මේ පැත්තේ තියෙන්නේ මොනවද? ඩිම්බ. පැහැදිලි. මේ පැත්තේ තියෙන්නේ අන්න පිරිමි මේ පැත්තේ තියෙනවා පරාග. අන්න. ඒතර ඒවල තියෙන ජන්මාණු තමයි මේ තියෙන මේ අන්න සාධක තියෙන්නේ මේ ජන්මාණු ඇතුලේ. ඒතර මේක ඩිම්බයක්. ඒක ඇතුලේ තියෙනවා මේ සාධකේ මේ තව ඩිම්බයක් ඒක ඇතුලේ තියෙනවා සාධකේ. මේ පරාගයක් ඒකේ තියෙනවා කැපිටල් T මේකේ තියෙනවා අන්න වෙයි. මෙන්න මෙහෙම එකක් හදලා දුන්නා. දැන් අපිට තියෙන්නේ මේ ඩිම්බය මේ පරාගයත් එක්ක ගියාම අපිට හම්බ වෙනවා මෙයාව මේ ඩිම්බයයි මේ පරාගයයි ආන්න මෙයා අපිට හම්බ වෙනවා. මෙයයි ගියාම මෙයා අපිට හම්බ වෙනවා. මෙයයි ගියාම මෙයා අපිට හම්බ වෙනවා. මේකේ වැඩේ ලේසි. අර එහෙම අර ඊතල දදා හෙට ඊතල පෑටල එනවා අන්න වෙයි. එතන ඕක අපිට හඳුන්වලා දුන්නේ පනට්. එහෙනම් ඔකට කියනවා පනට් චතුරස්‍රය කියලා. ආන්න වැඩි. ඔකට අපි කියනවා පනට් චතුරස්‍රය කියලා. ඕකෙන් අපිට ලේසියෙන් ගන්න පුළුවන්. එතකොට මේ තුන් දෙනාම මේ මොනවද මේ? ආන්න. උස 3යි මිති 1යි. අන්න 3ට එක අනුපාතය අපිට හම්බ වෙනවා. පැහැදිලිද? අන්න. ඒකාංගී මුහුම පිළිබඳ මෙන්ඩල්ගේ නිගමන. මෙන්න බලන්න මෙන්ඩල් මොනවද මේ ඔය ගෙවත්තේ කරපු වැඩේ. ඔව් ගෙවත්තේ අන්න උස ශාකිකුයි මිටි ශාකිකුයි මුහුම්කරණය කරා. ලැබිච්ච ශාක පරීක්ෂා කළ බලපුවාම ඔහුට ලැබුණා සියලු ශාක උසයි. ඒ ලැබිච්ච උස ශාක දෙකක් ඔහු නැවත පරාගණය කරා. කරලා බැලුවා F2 පරම්පරාව. ඒකේ ඔහු දැක්කා උස ශාකක් තියෙනවා මිටි ශාකක් තියෙනවා ඔහු දැක්කා. උස ශාක 75ක් තියෙනකොට මිටි ශාක 25ක් තියෙනවා කියලා ඔහු ප්‍රායෝගිකව දැක්කා. ඔහු මේ ප්‍රායෝගිකව දැක්ක දේ ඔහුගේ කාමරයට ඇවිල්ලා පොඩි ලිඛිත සටහනකට දාන්න පටන් ගත්තා. ඒ දානකොට ඔහු හිතනවා මෙන්න මේ විදියට මොකද්ද? මේ බලන්න. ඒකාංගීය මුහුම පිළිබඳ මෙන්ඩල්ගේ නියම. ඒ මෙන්ඩල්ගේ නිගමන. මගේව නෙවෙයි. මෙන්ඩල් අර කාමරේ ඉඳගෙන ඔහුට ගෙවත්තේදී දැක්ක වැඩේ ඔහු පොතේ සටහනක් දාන්නයි ඔහු සටහන දානවා මේ විදියට. ජීවීන්ගේ ආවේනික ලක්ෂණ පාලනය කිරීම සඳහා සාධක යුගලක් දායක වන බව ආන්න වැඩි. මොනවද දායක වෙන්නේ? සාධක යුගලක්. අපි කිව්වේ කැපිටල් T ඔය තියෙන සාධක යුගලක්. එහෙමත් නැත්නම් සිම්පල් T ඔය තියෙන සාධක යුගලක් දායක වනවා. ජන්මාණු සෑදීමේදී එම සාධක යුගල වියුක්ත වී වෙන් වී අන්න එක් ජන්මාණුවකට එක සාධකයේ බැගින් ගමන් කරන බව. අපි දැක්කා. ඔහු ලියනවා මේවා. ඔහු ලියනවා. ඔහු දැකපු දේ ඔහු හිතලා ලියනවා. මෙන්ඩල් විසින් ඉහත මුහුම්කරණය මලෙහි පිහිටීම කොහෙද මල තියෙන්නේ? අග්‍රස්ත පුෂ්පද කොහෙද තියෙන්නේ? බීජයේ පැහැය, ඒ වගේම බීජයේ හැඩය, කරලේ පැහැය, කරලේ හැඩය, කඳෙහි දිග, පුෂ්පවල වර්ණය, දම්ද සුදුද කියන එක මෙති යන ප්‍රතිවිරුද්ධ ලක්ෂණ යුගල් යොදා ගනිමින් නැවත සිද්ධ කර. බලන්න වැඩේ. මිරිස් ගහක් හිටවන්නේ නැති අපි මිරිස් ගහක් හිටවගෙන මිරිස් ටික කඩලා ගෙදර මාළු පිණි වලට දාන්න නැති අපි මෙන්ඩල් ගැන හිතනකොට කොහොමද කියන්නකෝ? එයා ඉස්සෙල්ලාම මොකද කරේ? උස ශාකෙකුයි මිටි ශාකෙකුයි මුහුම්කරණය කරලා දරු ශාක ගත්තා. ඊට පස්සේ මේවා පැල කරන්න බෑ දරුවෝ.
මේ ස්විච් එක දානකොට මේ පැලේනව නෙවෙයිනේ. බිම සකස් කරලා ඒවල දැන් මේ ඇට ටික පැල කිරීම සිද්ධ කරා. උස ශාකකුයි මිටි ශාකකුයි මුහුණුකරණය කරලා ඇට ටික පැල කරලා උස ශාක ගත්තා. ඒ ලැබිච්ච උස ශාක නිසි වයසට එන්න ඇරලා මල් පිපුණයින් පස්සේ නැවත පරාගණය කරලා බැලුවා ඊළඟ පරම්පරාව කොයි වගේද කියලා. එතකොට ඔහු දැක්ක උස ශාකත් හම්බෙනවා මිටි ශාකත් හම්බෙනවා. ඔහු ඔය පරීක්ෂණයම මොකටද කරේ? මෙන්න බලන්නකෝ මේක තමයි සාර්ථකත්වයේ රහස. වෙන එකක් නෙවෙයි. අපිට පුළුවන් වෙන්න ඕන එකම දේ නැවත නැවත කරන්න. අපිට එකම දේ නැවත නැවත කරන්න පුළුවන් වෙන්න ඕන. මේකෙදි කොච්චර අසාර්ථක වෙන්නේ නැද්ද? සමහරලාට වැස්ස හින්දා මේ පැල ටික ඔක්කොම මැරිලා යන්නේ නැති. පැහැදිලි? එක්කෝ පෑවිල්ලට විනාශ වෙලා යන්නේ නැති. ප්‍රශ්න ඕන තරම් එන්නේ නැති. හැබැයි ඔව් මොකද කරන්නේ? ඔව් උස මිටි තරම් නෙවෙයි. මලෙයි පිහිටීම. මලෙයි පිහිටීම කියන ප්‍රතිවිරුද්ධ ලක්ෂණය අරගෙන ඒවත් ඔය විදිහටම F1 F2 අරන් බැලුවා. මලේ පාට බීජයේ පැහැය අරගෙන ඔහු මක් කළ බැලුවද? ඒකත් ප්‍රතිවිරුද්ධ ලක්ෂණ දෙක අරගෙන අර විදියටම F1 F2 පොතේ නෙමෙයි වගා කරලා බැලුවා. ඒ වගේම බීජයේ හැඩය මේ වටකුරු බීජද තියෙන්නේ මොනවද කියන එක. කරලේ පැහැය ඒකත් ඔහු F1 පරම්පරාවත් ගත්තා F2ත් ගත්තා. කරලේ හැඩය ඒකත් F1ත් ගත්තා F2ත් ගත්තා. කඳෙහි දිග පුෂ්පවල වර්ණය නිකන් හිතන්න එතකොට වගාවල් කීයක්ද කියලා. ඔහුට තියෙන්නේ නැති මේ ඔක්කොම ටික ඔහුට එකපාර කරා යන්න පුළුවන් නෙමෙයි. අන්න වෙයි. ලොකු වගාවක් කොහොමක් කරගත්තද? මේන්ටේන් කරා ඔහුගේ පරීක්ෂණ සඳහා. පැහැදිලි? අන්න. හැබැයි මේ හැම පරීක්ෂණයකම ලැබිච්ච ප්‍රතිඵලය එකම බව ඔහු කාමරයට ඇවිල්ලා දාපු ලිඛිත සටහන් වලින් ඔහු දැක්කා. උස ශාකෙකුයි මිටි ශාකෙකුයි මුහුණුකරණය කරපුවාම උස ශාක හම්බුනේ. ඒ ලැබිච්ච උස ශාක දෙකක් මුහුණුකරණය කරපුවාම උසත් හම්බුණා මිටිත් හම්බුණා. රළු බීජ දරන ශාකයක් සිනුදු බීජ දරන ශාකයක් එක මුහුණුකරණය කරපුවාම F1 හම්බුණා රළු බීජ. ඒ F1 රළු බීජ දරන ශාක දෙකක් මුහුණුකරණය කරපුවාම රළු බීජ 75කුයි සිනුදු බීජ 25කුයි හම්බුණා. ඔය රිසල්ට් එකමයි අර හැම ප්‍රතිවිරුද්ධ ලක්ෂණයකදීම ඔහුට දකින්න හම්බුනේ. යන ප්‍රතිවිරුද්ධ ලක්ෂණ යුගල් යොදා ගනිමින් නැවත සිදු කරන ලදී. නමුත් ප්‍රතිඵලය මොකද උනේ? එකම ප්‍රතිඵලය දැක්ක. පැහැදිලිද? අන්න වැඩි. අපි යමු ඊළඟ කොටස. දැන් ඔහුට ඔළුවට එනවා පොඩි අදහසක්. ඔහු මේ ප්‍රායෝගිකව කරු පරීක්ෂණ ටිකයි ඊට අමතරව ඔහුගේ ඩයරි එකේ මේ ලිඛිතව ලබා ගත්තාන ප්‍රායෝගිකව ලැබිච්ච ටික ඔහු ලිඛිත සටහන් ටික දාගත්තා තමන්ගේ ඩයරි එකට. දැන් ඔහු ඩයරිය දිහා බල ඉන්නකොට ඔහුට හිතෙනවා ඒයි මේකට මට බැරිද නිකන් නියමයක් ඉදිරිපත් කරන්න කියලා ඔහුට අදහසක් පහළ වෙනවා. ඔහු දෙනවා අන්න තමන්ගේ ප්‍රවේණ විද්‍යා පරීක්ෂණ වලින් ලැබිච්ච ප්‍රතිඵල පාවිච්චි කරලා ෆස්ට් ලෝ ඔෆ් මෙන්ඩල් මෙන්ඩල්ගේ පළමු නියම මෙන්ඩල්ගේ පළමු නියමය බොහොම ලේසි එකක්. මෙන්ඩල් ලෝක ලොකු පරිශ්‍රමයක් දැම්මට ඔහු මාර කට්ටක් කාලා මේක හොයාගත්තේ. හැබැයි අපිට මෙන්ඩල්ගේ පළමු නියමය කියලා කියන්නේ බොහෝම සරල ලේසි නියමයක්. ලක්ෂණයක් තීරණය කරනුයේ සාධක යුගලක් මගින්නේ. ජන්මානු සෑදීමේදී එක් ජන්මානුවකට එක සාධකය බැගින් වෙන්වීම සිදුවේ. කියන්න කටාරි ලක්ෂණයක් තීරණය කරනුවේ සාධක යුගලක් මගින්නේ ජන්මානු සෑදීමේදී එක් ජන්මානුවකට එක සාධකය බැගින් වෙන් වෙනව නැත්තම් වියුක්ත වීම සිද්ධ. මේක තමයි යන්න මෙන්ඩල්ගේ පළමු නියමය. ලියන්න දෙයක් නැහැ පාඩම්. මොකද කියන්නේ? අපි පොතක ලියලා බලන්න. ලක්ෂණයක් තීරණය කරන්නේ සාධක යුගලක් මගින් මෙති. කැපිටල් T උස
සිම්පල් T මිටි. කැපිටල් T සිම්පල් T આવොත් ඒත් උස. ජන්මානු හදනකොට මොකද වෙන්නේ? එක ජන්මානුවකට එක සාධකයේ බැගින් වෙන්වීම සිද්ධ වෙනවා. දැන් බලන්න. ප්‍රවේණික ලක්ෂණ පාලනය කරන සාධක පවතිනුයේ යුගල් විදිහට. ලක්ෂණ පාලනය කරන සාධක පවතිනුයේ යුගල් ලෙස. වෙන සිංහලකින් කියන්නේ ලක්ෂණයක් තීරණය කරනුයේ සාධක යුගලක් මගින්. පැහැදිලි? ආන්න. ඉස්සරහා පස්සට දාලා කිව්වොත් එකයි, පස්සේ ඉස්සරහට දාලා කිව්වොත් එකයි. ඔබ මොකක් කර රටාවකට පාඩම් කරගන්න. ලක්ෂණයක් තීරණය කරනුයේ සාධක යුගලක් මගින්. එහෙම නැත්නම් ලක්ෂණ පාලනය කරන සාධක පවතිනුයේ යුගල වශයෙන්. ජන්මානු සෑදීමේදී එක් ජන්මානුවකට එක් සාධකයේ බැගින්. අර වරහණක් ඇතුළේ තියෙනවා ඇලීලය බැගින්. එහෙම ඕනේ එක සාධකයේ බැගින් අන්න වෙන්වීම සිදුවේ නැත්තම් වියුක්ත ආන්න. ඔක තමයි පළමු නියමය මෙන්ඩල්ගේ. කෙලින්ම විභාග ප්‍රශ්නයක් මෙන්ඩල්ගේ පළමු නියමය සඳහන් කරා. එතකොට අපි කියන ලක්ෂණයක් තීරණය කරනුයේ සාධක යුගල කිනි. ජන්මානු සෑදීමේදී එක් ජන්මානුවකට එක සාධකයේ බැගින් වෙන්වීම සිදුවේ. ආන්න. යන්න ඊළඟ එක. දැන් මෙන්ඩල් එක්ක අපි නූතන ප්‍රවේණ විද්‍යා දැනුමත් චුට්ටක් එළියට ගන්න. පැහැදිලිද? ආන්න. මොකක්ද ඒ කියන්නේ? දැන් නූතන ප්‍රවේණ විද්‍යා දැනුමට අනුව අපි කියනවා ජීවීන්ගේ අන්න ප්‍රවේණික ලක්ෂණ තියෙන වර්ණ දේහවලම. පැහැදිලිද? අන්න. එතකොට ඔබට මම ඉගෙනුවා සමජාත වර්ණ දේහම. දිගින් සමාන සෙන්ට්‍රොමියර එකම මට්ටමේ තියෙන වර්ණ දේහ. එතකොට මේවල තමයි අන්න ඇලීල තියෙන්නේ. ඔබ කියනවාද ඇලීල මං කියන්නද? මං කියන්න. ජානයක විකල්ප ස්වරූප ඇලීල ලෙස හඳුන්වනවා. මේවා සමජාත වර්ණ දේහවල එකම පතයක තියෙන්නේ. අන්න වැඩි. මෙති අන්න වැඩි. පැහැදිලිද? එතකොට ඔන්න ඔය උස කියන ලක්ෂණයට අදාළ ජානයේ ඇලීල යුගල තමයි මේ තියෙන්නේ. මේ රළු බීජ කැපිටල් R කියලා ගන්න පුළුවන්. නැත්තම් කැපිටල් R සිම්පල් R කියලා ගන්න පුළුවන්. ආන්න. ඒතර අපි කියනවා මොකක් කියලාද? නූතන දැනුමට අනුව අන්න ජීවීන්ගේ ලක්ෂණයක් තීරණය කරනුයේ සාධක යුගලක් මගින් කියලා තමයි මෙන්ඩල් කිව්වේ. දැන් අපි කියනවා ජීවීන්ගේ ලක්ෂණයක් තීරණය කරනුයේ ඇලීල යුගලක් මගින්. මේවා තියෙන්නේ අන්න සමජාත වර්ණ දේහවල අන්න එකම පතයක තමයි මේවා මක් වෙලා තියෙනේද? අන්න පිහිටලා තියෙන්නේ. එතකොට දැන් මොකද වෙන්නේ? ඌනන විභාජනය සිද්ධ වෙනකොට අන්න ඌනන විභාජනය සිද්ධ වෙනකොට මේ වර්ණ දේහය එක සෛලයකට යනවා. ඒ කියන්නේ එක ජන්මානුවකට යනවා. මෙයා අනිත් ජන්මානුවට ගමන් කරනවා දකින්න පුළුවන්. එතකොට ඔය මෙන්ඩල් කියපු සාධක කියන ඒවා අද දවසේ අපි හඳුන්වන්නේ මොනවා කියලාද? වර්ණ දේහ ලෙසයි හඳුන්වන්නේ. මොකද මෙන්ඩල්ට එච්චර දුර යන්න හම්බුන්නේ නැහැ. ඔහු සාධක කියලා කිව්වේ අද දවසේ අපි වර්ණ දේහ කියලා හඳුන්වන ව්‍යුහ වලට. අන්න බලන්න නූතන ප්‍රවේණ විද්‍යා දැනුමට අනුව ලක්ෂණයක් තීරණය කරන ඥානය පවතිනුයේ සමජාත වර්ණ දේහවල නිශ්චිත පතයක වේ. ආන්න. ජන්මානු සෑදීමේදී ඌනනය සිද්ධ වෙනවා. සමජාත වර්ණ දේහ එකිනෙකින් වෙන් වී ජන්මානුවකට එක වර්ණ දේහයේ බැගින් ගමන් කරනවා. ඒ වර්ණ දේහ සමග ඇලීලද ගමන් කරනවා. මේ තියෙන වර්ණ දේහත් එක්ක යාගේ තියෙන ඇලීල දෙක යනවා. එතකොට මේ අන්න මෙන්ඩල් කියපු ජන්මානුවෙන් වෙන විදිය මේ තියෙන. අන්න මේ නූතන දැනුමට අනුව නූතන ප්‍රවේණ විද්‍යා දැනුමට අනුව වර්ණ දේහ තියෙනවා. දිග සමානයි. සෙන්ට්‍රොමියර එකම මට්ටමේ තියෙන්නේ. අන්න වැඩි. මේ සෙන්ට්‍රොමියර එකම මට්ටමේ තියෙන්නේ. මේවල තියෙනවා අන්න ජානයට අදාළ ඇලීල කැපිටල් T
අපි තුමු සිම්පල් T. මේ කැපිටල් B අපි තුමු සිම්පල් B. අන්න අපි කියනවා සිම්පල් B. පැහැදිලි? එතකොට මොකද වෙන්නේ? ඌනන විභාජනයේදී ඔබ දන්නවා ඌනන විභාජනය වෙනකොට ඌනන එකේ මං කිව්වා වියෝග කලාවේදී වර්ණ දේහ වෙන් වෙලා යනවා. මේ එක වර්ණ දේහයක් එනවා එක සෛලයකට, අනිත් වර්ණ දේහය යනවා අනිත් සෛලයට. ඒ වර්ණ දේහත් එක්ක එයාගේ ඇලීල ගමන් කරනවා. මේ අන්න වැඩි. මේ අන්න වැඩි. තේරුණාද වැඩි? එතකොට නූතන ප්‍රවේණ විද්‍යා දැනුමයි මෙන්ඩල් කියපු කාරණේ එකට තියපුවාම මෙන්ඩල් කියපු සාධක තමයි අද දවසේ අපි වර්ණ දේහ ලෙස හඳුන්වන්නේ. මෙන්ඩල් කිව්වා ලක්ෂණයක් තීරණය කරනුයේ සාධක යුගලනකි. අද අපි කියනවා ලක්ෂණයක් තීරණය කරන්නේ ඇලීල යුගලකිනි. ජන්මානු සෑදීමේදී මෙන්ඩල් කිව්වා එක ජන්මානුවකට එක සාධකයේ බැගින් වෙන් වෙනවා. දැන් අපි කියනවා ජන්මානු සෑදීමේදී ඌනන විභාජනය සිද්ධ වෙනවා. ඌනනයේදී අන්න ජන්මානුවලට එක වර්ණ දේහයේ බැගින් යනවා. එතකොට අපේ සාමාන්‍ය සෛලයක මේ ජාතියේ වර්ණ දේහ යුගල් 23ක් තියෙනවා. යුගල් 23න් අන්න 23ක් මේකට එනවා. මේකට 23ක් එනවා. ගණන් බැරි නම් සාමාන්‍ය සෛලයක වර්ණ දේහ 46ක් තියෙනවා. 46න් 23ක් මේ සෛලයට එනවා. 23ක් මේකට එනවා. පැහැදිලිද? රයිට්. ඔන්න යනවා ඊළඟ එකට. මේ බලන්න. අර මම කිව්වේ පනට් කොටුව ආධාරයෙන් ප්‍රවේණි දර්ශ හා රූපානු දර්ශ ලබා ගැනීම. දැන් අපිට මේ විදියට උස ශාකයක් මිටි ශාකයක් මුහුණකරණය කරන්න පුළුවන්. එම උස ශාක මිටි ශාක මුහුණකරණය කරද්දී ජන්මානු හැදුවා මේ. ඒ ජන්මානු එකතු වෙලා F1 පරම්පරාව ගත්තා. F1 ශාක දෙකක් මුහුණකරණය කරලා F2 ගන්නයි යන්නේ. ඒකෙදි අපි ජන්මානු හැදුවා. දැන් මේ ජන්මානු අපි දානවා මොකේද? පනට් කොටුවට දාලා දරුවෝ කොයි වගේද කියලා බලන්න. පැහැදිලි? මේ දැම්ම පනට් කොටුව. කැපිටල් T සිම්පල් T. කැපිටල් T සිම්පල් T මේකත් මක් වෙන්න ඕනද? අන්න රවුම් වෙන එතකොට ලැබෙනවා මොකද්ද? කැපිටල් T කැපිටල් T කැපිටල් T සිම්පල් T අන්න සිම්පල් T සිම්පල් T කැපිටල් T සිම්පල් T. මේ තියෙන අපිට හම්බෙන පනට් කොටුව නැත්තම් පනට් චතුරස්‍රය කියලා කිය. එතකොට ඔන්න මම ඕගොල්ලන් එක්ක යනවා තව පුංචි කාරණයකට. ඊට පස්සේ අපිට ගැටලුවක් දුන්නාම අහනවා මේ අපි ගත්තේ F2 පරම්පරාවනේ මේ අරන් තියෙන්නේ. මේ අරන් තියෙන්නේ F2 පරම්පරාව. අන්න මේ F2 පරම්පරාව අරගෙන තියෙන්නේ. ඔය F2 පරම්පරාවේ රූප ටික තමයි අපි කියන්නේ රූපානුදර්ශ කියලා. මොනවාද රූප ටික? උස හා මිටි. එතකොට මේ F2 රූපානුදර්ශ කියලා කියන්නේ ඔන්න එක. උස ශාක මිටි ශාක. ඒ රූප කොච්චර ප්‍රමාණකින් තියෙනවද කියන එක තමයි රූපානුදර්ශ අනුපාතය කියලා කියන්නේ. එතකොට රූපානුදර්ශ අනුපාතය කියලා කියන උස කී දෙනෙක් ඉන්නවද? කොහොම බලන්න ගයි. උස 1යි 2යි 3ක් කියන. උස 3යි. මිටි කීයද ඉන්නේ? 1යි. මිටි 1යි. එතකොට රූපානුදර්ශ අනුපාතය කියලා කියන්නේ අන්න අදාළ රූප මොන අනුපාතයකින් කුමන ප්‍රමාණයකින් තියෙනවද කිය. ඊට පස්සේ අපි යනවා F2 ප්‍රවේණි දර්ශ. අන්න වෙයි. ප්‍රවේණි දර්ශ කියලා කියන්නේ ඒ රූපෙට වග කියන ඇලීල මොනවද තියෙන්නේ? මේ
උස කියන රූපයට අදාළ ඇලීල කැපිටල් T කැපිටල් T. මෙතන උස කියන රූපයට අදාළ ඇලීල කැපිටල් T සිම්පල් T. මෙතන උස කියන රූපයට අදාළ ඇලීලත් කැපිටල් T සිම්පල් T. මෙතන මිටි කියන රූපයට අදාළ ඇලීල සිම්පල් T සිම්පල් T. එහෙනම් අපි රූපානුදර්ශ අපි කියනවා එහෙනම් ප්‍රවේණි දර්ශ අපිට තියෙනවා තුනක්. එකක් කැපිටල් T කැපිටල් T, අනිත් එක කැපිටල් T සිම්පල් T, අනිත් එක සිම්පල් T සිම්පල් T. ඊට පස්සේ අපිට හම්බ වෙනවා ප්‍රවේණි දර්ශ අනුපාත. ප්‍රවේණි දර්ශ අනුපාත කියලා කියන්නේ අදාළ ප්‍රවේණි දර්ශය කී වාරයක් අපිට හම්බ වෙනවද බලන්න. කැපිටල් T කී පාරක් තියෙන කියලා මේ කැපිටල් T එකයි තියෙන්නේ. දෙකයි. කැපිටල් T සිම්පල් T නම් දෙකක් තියෙනවා. සිම්පල් T නම් එකයි තියෙන්නේ. එහෙනම් අපිට හම්බ වෙන ප්‍රවේණි දර්ශ අනුපාතය තමයි 1ට 2ට 1යි. පැහැදිලිද? එතකොට රූපානුදර්ශ කියලා කියන්නේ මේ පිටතට පේන්න තියෙන ඒවා. ප්‍රවේණි දර්ශ කියලා කියන්නේ අන්නේ අදාළ රූපානුදර්ශයට වග කියන ඥාන සැකැස්ම. නැත්තම් ඇලීල සැකැස්ම. එතකොට අපිට පේනවා මේත් උස. හැබැයි මේ උස අරන් තියෙන්නේ කැපිටල් T ඇලීල මගේ. මේ උස ඇවිල්ලා තියෙන්නේ කැපිටල් T සිම්පල් T ඇලීල මගේ. පැහැදිලිද? ඔන්න එහෙමනම් ඒකාංගී මුහුම පිළිබඳව අපි අදහසක් ගත්තා. ඔබට විභාගෙදී අහන්න පුළුවන් ප්‍රශ්න තමයි දරුවෝ ඔහොම මුහුමක් දීලා F2 රූපානුදර්ශ අනුපාත අන්න රූපානුදර්ශ අනුපාත ප්‍රවේණි දර්ශ අනුපාත දෙන්න කියලා ඇහුවොත් අන්න මේ විදියට ලියා ගන්න පුළුවන්කම තියෙනවා. පැහැදිලිද? රයිට්. යන්න ඊළඟ කොටසට. මෙන්න ගැටලු. මෙන්න අපිට ඔය කියපු මූලික කාරණා පදනම් කරගෙන මෙහෙම ගානක් දෙන්න පුළුවන්. මෙන්ඩල් විසින් නොමුහුන් නොමුහුන් කිව්ව ගමන් කලවම් නෑ මෙතින් ඒ කියන්නේ දම්පාට මල් නම් දම්පාට මල් මුහුන් කරණය කරපුවම ලැබෙන්නේ දම්. පැහැදිලි? සුදු නම් සුදු පාට මල් මුහුන් කරණය කරපුවම ලැබෙන්නේ සුදු. නොමුහුන් දම් පැහැ මල් දරන ශාකයක් සුදු පැහැ මල් දරන ශාකයක් සමග මුහුන් කිරීමෙන් ලැබෙන F1 දෙමුහුන් ශාක පරාගණය වීමට සලස්වා F2 පරම්පරාව ලබා ගන්නා ලදී. F2 ධම්මා සුදු මල් දැරීය. මෙය ප්‍රවේණිකව පහදා F2 මං කිව්වේ රූපානුදර්ශ අනුපාත ප්‍රවේණි දර්ශ අනුපාත සොයන්න. කැපිටල් P දම් කියලා දීලා තියෙනවා. සිම්පල් P සුදු කියලා දීලා තියෙනවා. පැහැදිලිද? එතකොට මෙන්න ගාන හදන විදිය. ඉස්සෙල්ලා මම ඕගොල්ලන්ට මේක සාමාන්‍ය විදියට මම හදලා පෙන්නන්න. පැහැදිලිද? මොකක්ද කියන්නේ? කියනවා අපිට මෙන්ඩල් විසින් දම් පැහැ මල් දරන ශාකයක් සුදු පැහැ මල් දරන ශාකයක් සමග මුහුන් කරලා F1 ශාක ගත්තලු F1 ශාක මුහුන් කරණය කරලා F2 ගත්තලු F2 අන්න ධම්මා සුදු මල් දැරිය මේ ප්‍රවේණිකව පහදා දෙන්න. F2 රූපානුදර්ශ අනුපාත ප්‍රවේණි දර්ශ අනුපාත දෙ. ඒතර ඔබට පේන්න ඕනේ F2 දම් පාට මලුත් හම්බෙලා තියෙනවා සුදු පාට මලුත් හම්බෙලා තියෙනවා. පැහැදිලිද? ඒ හින්දා ඔතනදී අපි සලකනවා මොකක් කියලාද? අන්න F1 හම්බ වෙනවා ඕකෙදි දම් පාට මල්. එතකොට අපි කියනවා ඕක දම් ප්‍රමුඛයි කියලා. අන්න වෙයි. දම් පාට මල් අන්න අපි කියනවා ප්‍රමුඛයි කියලා අපි ගන්නවා ඕකේ. අරගත්තයින් පස්සේ මෙන්න බලන් ඉන්න. සංකේතත් දීලා තියෙනවා. ඔය සංකේත අපිට පාවිච්චි කරන්න පුළුවන්. එන ජනකයෝ.
අපි මුහුංකරණය කරන්නේ දම් පාට මල් අන සුදු පාට මල් එක්ක. දම් කැපිටල් P සුදු සිම්පල් P අන්න ඔන්න ඕක තමයි වැදගත්ම එක. මොකක්ද කියන්නේ? සිම්පල් ලකුරු කැපිටල් ලකුරු ලියනකොට ටිකක් සැලකිල්ලක් දක්වන්න ඕන. මොකද්ද? හරියට ඒව ලියන්න. එතකොට ඔන්න මෙන්ඩල් කියපු එක කිව්වා. ලක්ෂණයක් තීරණය කරනුයේ සාධක යුගලක් මගින්. ප්‍රමුඛ ලක්ෂණයට අදාළ සාධක කැපිටල් ලකුරු වලින් ලියන්න. නිලීන ලක්ෂණයට අදාළ සාධක සිම්පල් ලකුරු වලින් ලියන්න. මෙන්න ගන්නවා ජන්මානු. ආන්න ජන්මානු කැපිටල් P එකක්. අන්න සිම්පල් P නැට්ට දාලා ලියන්න මේ එතකොට හරි. සිම්පල් P එක. P අකුරට නැට්ට ගහලම දාන්න. එතකොට හරි. අන්න. එතකොට මෙන්න F එක පරම්පරාව අපිට හම්බ වෙනවා. මොකද්ද අපිට හම්බ වෙන්නේ? අන්න මෙයා මෙයත් එක්ක ගියා කැපිටල් P සිම්පල් P. 100ට 100ක් දම්. අන්න ඕක ගානේ දෙනවා. ගානේ දීපු එකක් එච්චරයි. ඊට පස්සේ කියනවා F එක ශාක දෙකක් මුහුංකරණය කරාලු මෙති. ඉතින් දැන් අපිට ඉතින් ඕක ගෙවත්ත කරන්න බෑනේ. අපිට ඉතින් විභාගෙදී ප්‍රශ්න පත්‍රය තමයි කරන්න තියෙන්නේ. ඕක ගෙවත්ත කරලා පෙන්නන්න කොහොමද ඉතින් අපිට ගෙදර ඇවිල්ලා ඔක් කරලා බලන්න පුළුවන්. හැබැයි දැන් අපි කරන්නේ ප්‍රශ්න පත්‍රයේ මේක කරලා බලන්න. එහෙනම් අන්න කැපිටල් P සිම්පල් P මුහුංකරණය කරනවා කැපිටල් P සිම්පල් P. මෙන්න අපිට හම්බෙනවා ජන්මානු. ආන්න ගන්න හොම්මම මේ ජන්මානු අයත් මෙන්ඩල්ල මතක් වෙනවා. ලක්ෂණයක් තීරණය කරනුයේ සාධක යුගලකිනි. ජන්මානු සෑදීමේදී එක් ජන්මානුවකට එක සාධකයේ බැගින් වෙන්වීම සිද්ධ වෙනවා. මෙන්න කැපිටල් P එකයි. මෙන්න සිම්පල් P එක ජන්මානුවක්. වැඩි කිරීම දාන්න මතක් කරලා කැපිටල් P සිම්පල් P අන්න හරි. අන්න එතකොට අපි ඔන්න ගත්තා මේ F එක F එකත් එක්ක ක්‍රොස් කරපුවාම මේ කැපිටල් P සිම්පල් P මුහුංකරණය කරනවා කැපිටල් P සිම්පල් P ත් එක්ක. ඒ කියන්නේ දම් පාඩ දෙකක්. අන්න එතකොට ජන්මානු හම්බ වෙනවා කැපිටල් P එකක් සිම්පල් P එකක් කැපිටල් P අනිත් එක සිම්පල් P. අපි යනවා අන්න පනට් වැඩේට යොදා ගන්න. අන්න පනට් වැඩේට යොදා ගන්නකොට අපිට මේ විදියට අන්න ගන්න පුළුවන්. මේ බලන්න. අන්න හරි සරලයි වැඩේ. ආන්න මේ තියෙන්නේ මෙහෙම ගන්න. ඒතර මේ සංකේත දැම්මත් එකයි නොදැම්මත් එකයි එච්චර ලොකු ගැටලුවක් නැහැ. මේ කැපිටල් P රවුම් කරන් මෙතන සිම්පල් P ජන්මානුවක්. මෙන්න ඊළඟ දෙක කැපිටල් P සිම්පල් P. එතකොට මෙයා මෙයත් එක්ක යනවා කැපිටල් P මල් දම් පාට වෙනවා. මෙයා මෙයත් එක්ක යනවා කැපිටල් P සිම්පල් P මල් දම් පාට වෙනවා. මෙයා මෙයත් එක්ක යනවා කැපිටල් P සිම්පල් P දම් පාට මල්. සිම්පල් P දෙන්නෙක් ඉන්නේ මේ චූටි P. එතකොට ලැබෙනව මොනවාද? සුදු පාටම. එතකොට මෙතනදී අපිට හම් වෙනවා දම් පාට 3යි සුදු පාට 1යි 3ට 1 අනුපාතය. එතකොට මොනවාද රූපානුදර්ශ? දම් පාට මල් හා සුදු පාට මල් තමයි රූපානුදර්ශ. රූපානුදර්ශ අනුපාත අන්න අපි කියනවා මොනවාද? දම් 3ක් වෙනකොට සුදු 1යි. ඊට පස්සේ අන්න අපි කියනවා මොනවාද? ප්‍රවේණි දර්ශ අපිට හම්බ වෙනවා කැපිටල් P ඒවා 1යි කැපිටල් P සිම්පල් P ඒවා 2යි සිම්පල් P ඒවා 1යි. පැහැදිලිද? අන්න වැඩි. බලන්න මොකක්ද කියන්නේ කියලා. ඔන්න ඕක. ඕක තමයි අපි මේ ගානෙන් බලාපොරොත්තු වෙන්නේ. මෙන්න බලන්න ඕක අන්න විසඳුම දීලා තියෙනවා මේ විදියට. දැන් අපිට ප්‍රවේණිකව පහදන්නනේ කියන්නේ. ඒතකොට ඉතින් චුට්ටක් මක් කරන්න ඕනද?
අපි මේ පොඩ ලියන්න ඕන. අපි ලියනවා මොකක් කියලාද? මෙන්ඩල්ගේ පරීක්ෂණ වලට අනුව F එකේ දම් පාට මල් ඇති වෙලා තියෙනවා මේ. F එකේ ලැබිලා තියෙන්නේ. මොනවද ලැබිලා තියෙන්නේ? අන්න F එකේ අපිට හම්බෙනවා දම් පාට මල් අපිට හම්බෙනවා. මේ අන්න ලැබෙන්නේ දම් පාට එක. නමුත් F2හි දම් සුදු දෙකම ලැබිලා තියෙනවා. මින් පැහැදිලි වෙන්නේ F එකේ විෂම යුග්මක capital P simple P ප්‍රවේණි දර්ශයක් මගින් දම් පැහැ ලැබෙනවා කියලා. ඒ කියන්නේ මෙහෙමනේ. දම් මේක වෙන්නත් පුළුවන් capital P දම් වෙන්නත් පුළුවන්. capital P simple P දම් වෙන්නත් පුළුවන්. එතකොට මේ capital P simple P තමයි ආන්න මේ එන්නේ. දම් පාට මේකෙන් එන්න නම් මේ දෙන්න අනිවාර්යෙන්ම මක් එන්න ඕනද? මෙයා capital P වෙන්නත් ඕන, මෙයා simple P වෙන්නත් ඕන. ඒක අපි ලියලා පෙන්නන. අන්න බෑ. අපි ඒක ලියලා අන්න පෙන්නනවා දකින්න පුළුවන්. අරගෙන අපි F එක පරම්පරාව ගත්තම. ඊට පස්සේ අපි පෙන්නනවා මොකක්ද ඒකෙන්? අන්න F එක මුහුණුකරණය කරනවා F එකත් එක්ක. එතකොට capital P simple P මුහුණුකරණය කරනවා simple P එක්ක. ජන්මානු ගන්නෝ ඒවා හරියට ගන්න දරුවෝ capital P simple P ඒවා ලියනකොටම අන්න ගන්න capital P simple ලකුර අන්න හරියටම ගන්න. මේ capital P ඒක හිතලා ලියන්න. මොකද අපිට එහෙම හිතලා ලිව්වොත් මිසක් නැත්තම් අපිට ලියවෙන්නේ නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ඒකයි. දැන් සමහර අකුරු තියෙනවානේ. දැන් ඒ අකුර නම් ප්‍රශ්නයක් නැහැ. ඒ ඕක capital. සිම්පල් ලෝකේ පොඩි එක නෙවෙයිනේ. නෑනේ අපේ පැත්තේ නම් මේක සිම්පල් එක මේක මේ තියෙන අන්න හරික මාරු වෙන්නේ නැහැ. B අපිට මාරු වෙන්නේ නැහැ මේ. අපේ පැත්තේ capital B මේක. සිම්පල් B මේක. අන්න. ඒස ඔයගොල්ලන් අපේ පැත්ත අනුව capital B සිම්පල් B වෙනස් වෙනවා. නෑ නෑ එහෙම වෙන්නේ නැහැ. නේ. හැබැයි අර එහෙම ඒවා තියෙනව නෙමෙයි. P එහෙම එකක් මේ. ලොකු P capital පොඩි P simple අන්න හරි. දැන් කැපිටල් සිම්පල් උත් උගන්වන්න වෙනවා. ඔව්. අනේ වරදින්නේ අපිටනේ. වෙන කාටවත් නෙවෙයි. ඒතර විභාගෙට ගිහිල්ලා ඕක පේපර් මාක් කරනකොට අනේ ඕකේ කැපිටල් වෙනකොට සිම්පල් තිබ්බොත් වැරදි දානවා පුතෝ. ඒ හින්දා අපි මේවා හිතලා ලියන්න ඕන. ඉතින් ගොඩක් වෙලාවට විභාගෙදී ඔය සංකේත දෙනකොට ටිකක් එහෙම පැටලෙන්නේ නැති සංකේත දෙන්න උත්සාහ කරනවා. නමුත් ඒ සමහරලාට ඒක හිතන්න නැතුව දෙන්න පුළුවන්. W දුන්නොත් ඒත් එහෙමනේ. මේ capital W මල simple W පේන පොඩි එක්කෙනා. ඒතර අන්න ඒ වගේ අවස්ථාවල් වලදී අපි ටිකක් සැලකිල්ලක් දක්වන්න ඕන මේකේ අකුරු ගැන. ඒතර මේ capital P simple P අන්න capital P simple P. ඒතර මේවා අන්න capital P මෙයා simple P අන්න. ඒකයි මම ආයේ මේවා ලියලා පෙන්නන්නේ එකත් එක්ක. මෙයා capital P ලොකු P මෙයා චූටි P. එතකොට මේ දම් capital P මගින් දම්. මෙතනදී capital P simple P ඒ දම්. capital P simple P දම්. simple P අන්න සුත්. පැහැදිලිද? අන්න. ගන්න ඊළඟ එක. ඔන්න අපෙන් ආපු ප්‍රශ්න ටිකට උත්තර. මොනවද අපෙන් ඇහුවේ? F එකේ රූපානුදර්ශය ඇහුවා. අපි කියනවා රයිට් දමුත් තියෙනවා සුදුත් තියෙනවා. F2 රූපානුදර්ශ අනුපාත F අන්. එතකොට අපි කියනවා මොනවද? දම් 3ට සුදු එකක් අපිට හම්බෙයි. F2 ප්‍රවේණි දර්ශ capital P simple P මෙයාගෙන් එකයි තියෙන්නේ. මෙයාගෙන් දෙකයි, මෙයාගෙන් එකයි. එකට දෙකට එක අනුපාතයක් දකින්න පුළුවන් වෙයි. ඔන්න ඒකාංගී ප්‍රවේණිය පිළිබඳව අන්න අපිට හම්බ වෙන මූලික කාරණා ටික අපි ඔය සාකච්ඡා කරලා අවසන් කරේ. ඒතර ඔය ඕගොල්ලන්ට හම්බෙච්ච ඒකාංගී ප්‍රවේණියේ මූලික කාරණා ටික තමයි අපි ඔය දිගින් දිගටම සාකච්ඡා කරගෙන අරගෙන ආවේ. ප්‍රතිවිරුද්ධ ලක්ෂණ යුගලක් පරම්පරාගත වෙන හැටි අපි හොයලා බැලුවේ. ප්‍රතිවිරුද්ධ ලක්ෂණ යුගලක් පරම්පරාගත වෙන හැටි අපි ගානකුත් අරගෙන ඒකෙන් හදලා පෙන්නු ආන්න. මේ ඒකාංගී ප්‍රවේණියට අපි අර පනට් ස්ක්වයර් එක පනට් චතුරස්‍රය දාලා අපි හොයලා බැලුවා. පැහැදිලිද? අන්න. දැන් අපි යනවා ඔබව අරගෙන
ද්විාංගී ප්‍රවේණිය පිළිබඳව හොයලා බලන්න. ඉතින් ඒකාංගී ප්‍රවේණිය කරපු අපිට ද්විාංගී ප්‍රවේණිය පිළිබඳව මෙම ලොකු ප්‍රශ්නයක් නැහැ. ඇයි? ඒකාංගී ප්‍රවේණිය කියලා කිව්වේ උස මිටි ලක්ෂණ දෙකයි. ඒ කියන්නේ ප්‍රභේද දෙකක්. මුහුංකරණය කිරීම. උස එක ප්‍රභේදයක්, මිටි තවත් එකක්. රළු බීජ, සිනිඳු බීජ. දැන් අපි කරන්නේ අන්න ප්‍රතිවිරුද්ධ ලක්ෂණ යුගල් දෙකක්, ජෝඩු දෙකක් පරම්පරාගත වෙන හැටි හොයලා බලන්න. ඒ කියන්නේ උස රළු බීජ දරන ශාකයක් මිටි සිනිඳු බීජ දරන ශාකයක් එක්ක මුහුංකරණය කරලා බලන එක තමයි අපි කියන්නේ මොකක් කියලාද? අන්න ද්විාංගී ප්‍රවේණි. අන්න පැහැදිලිද? එතකොට ද්විාංගී ප්‍රවේණීදි කරන්නේ මේ බලන්න. උස රළු බීජ දරන ශාකයක් මිටි සිනිඳු බීජ දරන ශාකයක් එක්ක මුහුංකරණය කරන්නයි අපි යන්නේ. ඔක තමයි අපි කියන්නේ ද්විාංගී ප්‍රවේණි. බලන්න මොකද්ද තියෙන්නේ කියලා. මෙන්ඩල් විසින් ප්‍රතිවිරුද්ධ ලක්ෂණ යුගල් දෙකක් පිළිබඳව මෙහිදී සොයා බැලේ. එතකොට ඔහු කරේ උස රළු බීජ දරන ශාකයක් මිටි සිනිඳු බීජ දරන ශාකයක් එක්ක මුහුංකරණය කරා. එතකොට මෙතන තියෙනවා මේ ඒකාංගී මුහුන් දෙකක්. උස මිටි රළු බීජ සිනිඳු බීජ. පැහැදිලි? ලොකු දෙයක් මේක ඇතුලේ නැහැ. එතකොට එහෙනම් උසයි මිටි මුහුංකරණය කරපුවාම අපිට හම්බුනේ උස. රළු බීජ සිනිඳු බීජ මුහුංකරණය කරපුවාම අපිට හම්බුනේ රළු බීජ. ඒද අපිට හම්බෙන F1 පරම්පරාවේ උස රළු බීජ 100%ක් ලැබෙන. මෙන්න මෙයාට මෙන්න මෙහෙම හම්බෙන එක්කෙනා කවුද මෙයා? විෂම යුග්මකය. මේ ඒකාංගී මුහුමකදී ලැබෙන මෙන්න මේ විෂම යුග්මක ජීවියා. මෙයා නෙවෙයි. මෙයා කවුද? ප්‍රමුඛ සමයුග්මකය. මෙයා කියන්නේ නිලීන සමයුග්මකය. මෙයා විෂම යුග්මකය. මෙන්න මෙයාට කියනවා අපි කවුරු කියලාද? ද්විාංගය කියලා කියනවා. ද්විාංගී මුහුමකදී ලැබෙන විෂම යුග්මක ලක්ෂණ දෙකම විෂම යුග්මක අවස්ථාවේ තියෙන ජීවියා අපි හඳුන්වනවා මොකක් කියලාද? ද්විාංගය ලෙස හඳුන්වනවා. එහෙනම් අපි යමු ටිකක් දිග ගමනක් එක්කයි යන්න හදනවා අපි ඕගොල්ලන්ව. ඒ තමයි ද්විාංගී ප්‍රවේණිය කාගේද? මෙන්ඩල්ගේ. ආන්න මේ බලන්න. කිසියම් ලක්ෂණ දෙකකට අදාළ ජාන දෙකෙහි වෙනස් ඇලීල විෂම යුග්මක අවස්ථාවේ මුහුංකරණය මගින් ලැබෙන ජාන දෙකටම අදාළ විෂම යුග්මක ජීවියා ද්විාංගය ලෙස හඳුන්වනවා. මොකද කියන්නේ? කිසියම් ලක්ෂණ දෙකකට අදාළ ජාන දෙකෙහි ඇලීල සමයුග්මක අවස්ථාවේ මෙන්න කිව්වා කැපිටල් T කැපිටල් T කැපිටල් R කැපිටල් R. ඔය තියෙන්නේ. අනිත් එක්කන සිම්පල් T සිම්පල් T සිම්පල් R සිම්පල් R. අන්න. එතකොට මේකේ අපි ගත්ත ජන්මානු කැපිටල් T කැපිටල් R එකක් සිම්පල් T සිම්පල් R එකක්. අන්න මෙයා ලැබෙනවා කවුද? අන්න කැපිටල් T සිම්පල් T කැපිටල් R සිම්පල් R. එතකොට ඒවා එකට ලියන්න දරුවෝ මේ. T අකුරු එකට ලියන්න. R අකුරු එකට ගන්න. එනතෝ මේක පටලලා ලියන්න එපා. අන්න. එතකොට මේ අපිට හම්බ වෙන 100%ක් අපිට හම්බ වෙන්නේ කවුද? උස රළු. ආන්න. මෙන්න මෙයාට තමයි අපි කියන්නේ කවුරු කියලාද? ද්විාංගය. ආන්න. එතකොට ද්විාංගය කියන්නේ කිසියම් ලක්ෂණ දෙකකට අදාළ ජාන දෙකෙහි වෙනස් ඇලීල සමයුග්මක අවස්ථාවේ මුහුංකරණය කරපුවාම මෙයා සමයුග්මකයි මෙයා සමයුග්ම. මුහුංකරණය මගින් ලැබෙන විෂම යුග්මක ජීවියා අපි හඳුන්වනවා කවුරු කියලාද? ද්විාංගය ලෙස හඳුන්වනවා. පැහැදිලිද? ඒ වචන ඒ පද චුට්ටක් මතක තියා ගන්න. එතකොට ඔය වාක්‍ය පාඩම් කරන්න එපා. ද්විාංගය කියපු ගමන් මෙන්න මේක ලියලා බලන්න. පැහැදිලි? මෙන්න මේක ලියලා බලන්න. මේක
සිංහල වලට පරිවර්තනය කරා. එතකොට මේක ඇතුලේ තියෙන කතාව ඊට පස්සේ කියන්නේ. ඔබ මේක ලියලා බලන්න. මේක ලිව්වා ලියලා ඊට පස්සේ බලනවා මොකද්ද? අන්න සමයුග්මක අවස්ථාවේ මුහුංකරණය මගින් ලැබෙන විෂම යුග්මක ජීවියා අපි කියනවා මොකක් කියලාද? ද්විආංගයේ ලෙස හඳුන්වනවා. ද්විආංගී මුහුම. එතකොට ද්විආංගී මුහුමක් කියලා කියන්නේ මෙන්න මේ විදිහේ විෂම යුග්මක ජීවීන් දෙදෙනෙක් මුහුංකරණය කිරීම. එතකොට ඔන්න බලන්නකෝ ද්විආංගී මුහුම කියලා අපි හඳුන්වන්නේ මෙන්න මේ වැඩේ. ද්විආංගී මුහුමක් කියලා කියන්නේ කැපිටල් T කැපිටල් T කැපිටල් R කැපිටල් R ඔය උස රළුවෙක් කෙනෙක්නේ මුහුංකරණය කරනවා සිම්පල් T සිම්පල් T සිම්පල් R සිම්පල් R කවුද මේ මිටි සිනිඳු මේගොල්ලෝ තමයි ජනකයෝ මේ ජනකයි එතකොට මෙන්ඩල් කිව්වා තමන්ගේ පළමු නියමයෙන් ජන්මානු ගන්න විදිය කැපිටල් T කැපිටල් R එක ජන්මානුවක් අනිත් පැත්තේ සිම්පල් T සිම්පල් R අනිත් ජන්මාන මේ ලැබෙන F එක ජීවියා මෙන්න කැපිටල් T සිම්පල් T කැපිටල් R සිම්පල් R මෙයාට තමයි අපි කිව්වේ ද්විආංගය කියලා. එතකොට ද්විආංගී මුහුමක් කියන්නේ ද්විආංගී මුහුමක් කියලා අපි කියන්නේ මොකක්ද? මෙන්න මේ જાතියේ අන් F එක ක්‍රොස් කරනවා F එකත් එක්ක. අන් මොකක්ද කියන්නේ? කැපිටල් T සිම්පල් T කැපිටල් R සිම්පල් R මුහුංකරණය කරනවා කාත් එක්කද? කැපිටල් T සිම්පල් T කැපිටල් R සිම්පල් R එක්ක. ඔන්න ඕකට අපි කියනවා මොකක් කියලාද? ද්විආංගී මුහුමක් කියලා. ද්විආංගී මුහුම කියලා හඳුන්වන්නේ ඔන්න ඕක. තේරුණාද වැඩි? ඕක අපි කියන්නේ ද්විආංගී මුහුමක් කියලා. පැහැදිලිද? රයිට්. ඔන්න ඕක තියෙනවා මේකේ හොම්මම. බලන්න මොකක්ද කියන්නේ කියලා. ද්විආංගී මුහුම විශිෂ්ට ලක්ෂණ දෙකක් සඳහා විෂම යුග්මක ජීවීන් දෙදෙනෙකු අතර මේ විෂම යුග්මක ජීවීන් දෙදෙනෙකු අතර මේක මේ විෂම යුග්මක ජීවීන්. ඉතින් විෂම යුග්මකයා ගත්ත විදිය තමයි පුතේ මේ පෙන්නලා තියෙන්නේ. මේ විෂම යුග්මකයා ගත්ත විදිය මේ පෙන්නලා තියෙන්නේ. මේ තියෙන්නේ අන්න විෂම යුග්මක ජීවීන් දෙදෙනෙක් අතර මුහුංකරණය අපි කියනවා මොකක් කියලාද? ද්විආංගී මුහුමක් ලෙස හඳුන්වනවා. රාපව් කියන්නේ විශිෂ්ට ලක්ෂණ දෙකක් සඳහා විෂම යුග්මක ජීවීන් දෙදෙනෙක් අතර සිදු කරන අභිජනන පරීක්ෂාව අන්න අපි කියනවා මොකක් කියලාද? ද්විආංගී මුහුම ලෙස හඳුන්වනවා. පැහැදිලිද? ඒක තමයි මේ කරලා පෙන්නලා තියෙන්නේ. අන්න මෙන්ඩල් ද්විආංගී මුහුම භාවිතා කර එකවර ලක්ෂණ දෙකක් පරම්පරාගත වන ආකාරය සොයා බලමින් අන්න මෙන්ඩලීය ප්‍රවේණිය පිළිබඳ දෙවන නියමය ඉදිරිපත් කිරීම සිද්ධ කර. ඔහු ඒකාංගී ප්‍රවේණී ඉදිරිපත් කරලා ඒකෙන් මෙන්ඩල්ගේ පළමු නියමය ඉදිරිපත් කළා. දැන් ප්‍රතිවිරුද්ධ ලක්ෂණ යුගල් දෙකක් පරම්පරාගත වෙන හැටි ගැන හොයලා බලලා ඒම මුහුංකරණයක් කරලා ඊට පස්සේ ඔහු මොකද කරේ? අන්න මෙන්ඩල්ගේ දෙවන නියමය ලෝකෙට ඉදිරිපත් කළා. එහෙනම් අපි යමු හොයලා බලන්න ඕක කොහොමද කරන්නේ කියලා. පැහැදිලි? ඒකට අපි ගන්නවා ගැටලුව. දැන් මූලික සංකල්ප අපි දන්නවා. අන්න මෙන්න ගැටලුව. මෙන්ඩල් විසින් කහ රවුම් බීජ දරන ශාකයක් කොළ රැලි වැටුණු බීජ දරන ශාකයක් සමග මුහුංකරණය කරන ලදී. කවුද මුහුංකරණය කළා තියෙන්නේ? කහ රවුම් බීජ දරන ශාකය. එතකොට ලක්ෂණ දෙකක් තියෙනවා පේනවා. කොළ රැලි වැටුණු බීජ දරන ශාකයක් එක්ක මුහුංකරණය කරලා තියෙනවා.
F එක පරම්පරාවේ හම්බුණාලු මොනවද? කහ රවුම් බීජ දරන ශාක. දැන් ගාන කියවනකොටම ඔබ දන්නවා එහෙනම් රයිට් කහ තමයි ප්‍රමුඛ. කොහොමද දන්නේ? ඇයි යන්නේ F එකේ ආවෙස කහනේ එහෙනම් කහ ප්‍රමුඛයි රයිට්. රවුම්ද ප්‍රමුඛ රැලි වැටුණොද? රවුම් ප්‍රමුඛයි. ඇයි? F එකේ ආවේ රවුම්. එහෙනම් අපි කියනවා කවුද? කහ ප්‍රමුඛයි කොළවලට රවුම් ප්‍රමුඛයි රැලි වැටුණු වලට. දැන් මොකද කරලා තියෙන්නේ? F එක ශාක දෙකක් මුහුණකරණය කරලා F2 ලබා ගත්තලු. ඒ F2 ලැබිච්ච ප්‍රතිඵල ටික දීලා තියෙනවා. අන්න කහ රවුම් බීජ 9ක් ඇවිත් තියෙනවා. කහ රැලි වැටුණු බීජ 3යි. කොළ රවුම් බීජ 3යි. කොළ රැලි වැටුණු බීජ 1යි. ඒ කියන්නේ 9ට 3ට 3ට 1 අනුපාතයක් ලැබිලා තියෙනවා. මේ ගානේ කියන්නේ. අපි නෙමෙයි කියන්නේ. අන්න. ගානේ ඔහොම එකක් කියනවා. අන්න. අපි යනවා ඊළඟට බලන්න මොකද්ද වෙන්නේ? මෙන්න මුහුම. කහ රවුම් බීජ කොළ රැලි වැටුණු බීජ මුහුණකරණය කරපුවාම ලැබිලා තියෙනවා. මේ අපිට දීලා තියෙන එක. අපිට මුකුත් කරන්න දෙයක් නැහැ. කහ රවුම් බීජ තමයි ලැබිලා තියෙන්නේ. 100ට 100ක් ලැබිලා තියෙන්නේ. එතකොට ඉතින් අපිට දැන් මේක කියන්න පුළුවන්. මේකට පොඩි විස්තරයක් ගලපන්න පුළුවන්. ඒතර අපි කියනවා F එක පරම්පරාවේ කහ ලැබිලා තියෙනවා. ඒ හින්දා කහ කොළ වලින් ප්‍රමුඛ කහ. F එක පරම්පරාවේ රවුම් බීජ ලැබිලා තියෙනවා. එහෙනම් රවුම් රැලි වැටුණු වලින් ප්‍රමුඛ රවුම්. ඒතර මේ අන්න කියන කහ රවුම් බීජ හා කොළ රැලි වැටුණු බීජ මුහුන් කළ විට F එක සියල්ල කහ රවුම් බීජ විය. මේ නිසා කහ පාට කොළ පාටට ප්‍රමුඛයි. කොළ නෙමෙයි ප්‍රමුඛ කහ ප්‍රමුඛ. පැහැදිලි? රවුම් බීජ රැලි වැටුණු බීජ වලට ප්‍රමුඛ වේ. හරිනේ. ඒකනේ මෙයා එළියට අවිල්ලා තියෙන්නේ. කහ ප්‍රමුඛින්ද තමයි කහ ස්මතු වෙලා තියෙන්නේ. කොළ නිලීනයි. රවුම් බීජ ප්‍රමුඛින්ද මේක ඇවිත් තියෙනවා. එහෙනම් රැලි වැටුණු බීජ නිලීනයි. කහ පාට අදාළ ඇලීලය කැපිටල් Y වලින්. කොළ පාට අදාළ එක සිම්පල් Y. හරිනේ. ඇයි? කහ ප්‍රමුඛින්ද අපිට පුළුවන් කහ වලට ගන්න කැපිටල් ලකුණු දෙක. හැබැයි කොළ නිලීන හින්දා අපිට ගන්න වෙන්නේ කොළ සිම්පල් ලකුණු දෙක. රවුම් බීජ ප්‍රමුඛ හින්දා මේ රවුම් නේ ආවේ. ඒ හින්දා අපි ඒකට ගන්නවා කැපිටල් R. රැලි වැටුණු බීජ නිලීන හින්දා අපි ඒකට ගන්නවා එහෙනම් මේ දාමුද මෙයාට බලන්න. මෙයා කවුද? කහ රවුම් බීජ. කහ කැපිටල් Y ඊළඟ එක කැපිටල් Y කැපිටල් Y කැපිටල් R කැපිටල් R. මේ සිම්පල් Y සිම්පල් Y සිම්පල් R සිම්පල් R. එහෙනම් මෙයා එන්නේ කවුද? කැපිටල් Y සිම්පල් Y කැපිටල් R සිම්පල් R. අන්න වැඩි. පැහැදිලිද? ඔන්න විසඳුම දෙන්න පටන් ගත්ත විදිහ. මේව දාන්නේ අපි. මෙහෙම කියාගෙන යන්න. මෙහෙම කියාගෙන ගිහිල්ලා ඊට පස්සේ අපි අන්න එනවා මේ අන්න. එතකොට මේ කහ රවුම් එතකොට මේ තමයි කහ රවුම් බීජ. මේ කොළ රැලි වැටුණු බීජ. මෙයා කහ රවුම්. අපි නිකන් ඕන්නම් එළියෙන් දාමු. කහ රවුම් බීජ. ඇයි? කහ ප්‍රමුඛ හින්දා කැපිටල් ලකුණ ගත්තේ. රවුම් ප්‍රමුඛ හින්දා කැපිටල් R ගත්තා. මේ කොළ කොළ රැලි වැටුණු බීජ. කොළ නිලීන හින්දා සිම්පල් Y සිම්පල් Y. රැලි නිලීන හින්දා සිම්පල් R සිම්පල් R. එහෙනම් මෙතනදී හම්බ වෙනවා අපිට කැපිටල් Y සිම්පල් Y කැපිටල් R සිම්පල් R කහ රවුම් බීජ 100ට 100ක් හම්බ වෙනවා. ඊට පස්සේ ගානේ කියනවා ඒ දෙන්නව මුහුණකරණය කරනවලු. මෙයාත් එක්ක මුහුණකරණය කරනවා. දැන් එතනින් එහාට යන්න පොඩි ගැටලුවක් තියෙනවා. අන්න වැඩි. දැන් මෙතනදී කැපිටල් Y සිම්පල් Y කැපිටල් R සිම්පල් R කැපිටල් Y සිම්පල් Y කැපිටල් R සිම්පල් R. එහෙනම් ජන්මානු හදන්න ඕන. අන්න වැඩි. ඔය ජන්මානු හදනකොට අපිට මෙන්ඩල්ගේ දෙවන නියමය පාවිච්චි කරන්න වෙනවා. මම මෙන්ඩල්ගේ දෙවන නියමය සවිස්තරාත්මකව සාකච්ඡා කරනවා. හැබැයි මම මෙතනදී මෙන්ඩල්ගේ දෙවන නියමයෙන් ජන්මානු ගන්නවා. මේ වගේ විෂම යුග්මක අවස්ථාවේ ජන්මානු ගන්නකොට කරන්නේ
මෙන්ඩල් කිව්වා අපිට විෂම යුග්මකයි නම් මේ විදිහට මෙන්න මේ කහ කියන ලක්ෂණයට අදාළ ඕනෑම සාධකයකට මෙන්න මේ රවුම් කියන ඇලීල ඕනෑම ඇලීලයක් එක්ක යන්න පුළුවන් කියලා. එතකොට මේ කැපිටල් වයිට පුළුවන් කැපිටල් R එක්ක. එතකොට පළවෙනි ජන්මානුව කැපිටල් Y කැපිටල් R. මේ කැපිටල් Yට පුළුවන් සිම්පල් R එක්ක. දෙවෙනි ජන්මානුව හැදෙනවා කැපිටල් Y සිම්පල් R. මෙන්න මේ සිම්පල් Yට පුළුවන් කැපිටල් R එක්ක සිම්පල් Y. අන්න ඊට පස්සේ අන්න මෙයාට පුළුවන් කැපිටල් Yට පුළුවන් කැපිටල් R එක්ක. ඒත් එක්ක අපිට පුළුවන් මක් කරන්නද? මෙයාට පුළුවන් මෙයත් එක්ක සිම්පල් Y සිම්පල් R. මේකෙත් ගමු කැපිටල් Y අන්න කැපිටල් R එකයි. කැපිටල් Y සිම්පල් R දෙකයි. මේ සිම්පල් Y කැපිටල් R අනිත් එක සිම්පල් Y සිම්පල් R. දැන් ඔතනදී ගැටලුවකට තියෙන අර ඕගොල්ලන්ට ඕක ළඟ වැඩි නම් ටික ඔවා ලියනකොට චුට්ටක් ඈතින් ලියන්න. එතකොට මේ ප්‍රශ්න එන එක නතර වෙනවා. කැපිටල් Y සිම්පල් Y කැපිටල් R සිම්පල් R. මොහොන්කරණය කරන්නේ කැපිටල් Y සිම්පල් Y කැපිටල් R සිම්පල් R. දැන් ඉතින් අත දිගහැරලා ජම්මානු ගම්මුකෝ මේ බලන්න මේ. මෙයා මෙයත් එක්ක යනවා. කැපිටල් Y කැපිටල් R එකයි. මෙයා මෙයත් එක්ක යනවා. කැපිටල් Y සිම්පල් R දෙකයි. මෙයා මෙයත් එක්ක යනවා. සිම්පල් Y කැපිටල් R. මෙයා මෙයත් එක්ක යනවා. සිම්පල් Y සිම්පල් R. ඔය විදිහටම මේ පැත්තේ ජන්මානු 8ක් අපිට ගන්න පුළුවන්. කැපිටල් Y කැපිටල් R එකයි. කැපිටල් Y සිම්පල් R දෙකයි. මෙයා සිම්පල් Y කැපිටල් R තුනයි. මෙයා මෙයත් එක්ක ගියා. සිම්පල් Y සිම්පල් R ආන්න. ඒක තමයි මේ ගත්තේ. ඒතර මේ වඩන් දරුවෝ ලිය ප්‍රැක්ටිස් කරන්න. මේක දිහා බලන් ඉන්න එපා. මේක දිහා බලාගෙන ඉන්න. සිම්පල් Y සිම්පල් R කැපිටල් Y කැපිටල්. එහෙම ඔලුවට යන්නේ නැහැ. දැක් ලිව්වා මෙයාව ලියලා අන්න මේ මම ජන්මානු ගත්ත විදිහට ලිය ප්‍රැක්ටිස් කරන්න. එතකොට වැඩේ අන්න ලේසියෙන් යන්න පුළුවන්කම ලැබෙනවා. ආන්න. එතකොට මේ තියෙන ජන්මානු 8ක් අපිට හම්බ. දැන් ඉතින් ඉස්සෙල්ලා අපි දැක්කා අපි ජන්මානු දෙකක් පනට් කොටුවට දාලා බැලුවා. දැන් මේ ජන්මානු මේ පැත්තේ 4යි මේ පැත්තේ 4යි. එන මෙතෙන්ටත් අපිට වැඩි කිරීම දාන්න පුළුවන්. ඒක දාන එක ෂෝක්. ආන්න. ඕක පනට් කොටුවට අපි දාලා බලමු. නැති. අපි ඕක පනට් කොටුවට දාපුවාම මෙන්න අපිට ජන්මානු ටික ප්‍රධාන ජන්මානු ටික ඉතින් අපි ඕක රවුම් කරමු. ඉතින් මේ පැත්තෙන් මේ අන්න අපිට හම්බෙනවා. දැන් ඉතින් ඔය ජන්මානු ටික දාලා දරුවෝ ටික හදන්න. කවුද එන්නේ? කැපිටල් Y කැපිටල් Y කැපිටල් R කැපිටල් R. ඒතර කැපිටල් Y කැපිටල් Y නම් කහ. කැපිටල් R කැපිටල් R රව්. කැපිටල් Y කැපිටල් Y කැපිටල් R සිම්පල් R. කැපිටල් Y කැපිටල් Y කහ. කැපිටල් R සිම්පල් R රව්. ඉතින් මෙයත් කහ රව් මෙයත් කහ රව්. ඔව් ඉතින් අපිට ඕනේ ඒවා එන්නේ නැහැ. ඒතර බලන්නකෝ කහ රව් කීයක් ඇවිත් තියෙනවද? ආන්න මේ කැපිටල් Y සිම්පල් Y කැපිටල් R කැපිටල් R කහ රව්. කැපිටල් Y සිම්පල් Y කැපිටල් R සිම්පල් R කහ රව්. මේ කැපිටල් Y කැපිටල් Y කැපිටල් R සිම්පල් R කහ රව්. ආන්න එතකොට මේ කැපිටල් Y සිම්පල් Y කැපිටල් R සිම්පල් R කහ රව්. මේ කැපිටල් Y සිම්පල් Y කැපිටල් R සිම්පල් R කහ රව්. මේ ආන්න මෙතනත් ඉන්නවා තව එක්කෙනෙක්. මෙතනත් තියෙන. එතකොට මට නිකන් පොඩි එනවා එකක් මෙහෙම. කොහොම එකක්ද මේ?
නිකම් මෙහෙම යනවා නිකම් පේනවා. ඔක ඇතුලේ ඔහොම යනවා. කොහොමද යන්නේ? මෙහෙම තමයි යන්නේ මේ තියෙන්නේ. අන්න ඔහොම යනවා. ඔය ත්‍රිකෝණේ යනකොට මට හම් වෙනවා කහ රවුම් අය මේ පාදයේ දිගේ යනකොට කහ රවුම්, මේක දිගේ යනකොට කහ රවුම්, මේක දිගේ යනකොට කහ රවුම් අපිට හම්බෙනවා. ත්‍රිකෝණේ ඇතුලේ නෙවෙයි. මේ යන ලයින් එක දිගේ. අන්න. එතකොට කහ රවුම් කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9 දෙක. කහ රවුම් 9ක් තියෙනවා. ඊට පස්සේ මෙයා කහ රැලි මේ බලන්න මම පොඩි තව පොඩි ත්‍රිකෝණයක් අඳිනවා මේ. අන්න වැඩි. පේනෝ? ඔකට තව පොඩි ත්‍රිකෝණයක් අඳපුවාම ඒකේ ඉන්නේ කවුද? මේ කහ රැලි වැටුණු, කහ රැලි වැටුණු, කහ රැලි වැටුණු. කී දෙනෙක් ඉන්නවද? 3 දෙනෙක් ඉන්නවා. මේ මම මේකටත් අඳිනවා පොඩි එකක් නේ. කවුද ඒකේ ඉන්නේ? කොළ රවුම්, කොළ රවුම්, කොළ රවුම්, කොළ රවුම් කී දෙනෙක් ඉන්නවද? 3 දෙනෙක් ඉන්නවා. මේ අන්තිම එක්කෙනා කොළ රැලි වැටුණු. අපේ ගානේ කියනවා මතකද? ගානේ අපිට දුන්නා කහ රවුම් 9ක් තියනවලු. අපිට ආවද නැද්ද 9ක්? ආවා. කහ රැලි වැටුණු 3ක් තියනවලු. ආවද නැද්ද? 3ක් තියෙනවා. කොළ රවුම් 3ක් තියනවලු. ආවද නැද්ද? තියෙනවා. කොළ රැලි වැටුණු අන්න එකක් තියනවලු. එහෙනම් අපිට ආවා මොකක් කියලාද? අන්න අපිට හම්බුණා 9ට 3ට එක අනුපාතයක් ආවා. මොකද ලැබෙන්නේ? 9ට 3ට එක අනුපාතයක් ආන්න අපිට ඇවිල්ලා තියෙනවා. මේක නෙමේද? ගානේ දුන්නේ අපිට කහ රවුම් 9ක් තියෙනවා කියලා මේ දුන්නේ. ඔව්. අන්න කහ රැලි වැටුණු 3ක් නේද? කොළ රැලි වැටුණු අන්න රවුම් 3ක් නෙවේද? කොළ රවුම් 3යි, කොළ රැලි වැටුණු 1යි. හරියට හරි. ආපහු බලන්න. කහ රවුම් 9යි අන්න ඊට අමතරව කහ රැලි වැටුණු 3යි ඊට අමතරව කොළ රවුම් 3යි කොළ රැලි වැටුණු 1යි. ඔන්න අපිට හම්බ වෙනවා එහෙනම් පනට් චතුරස්‍රය මගින් රූපානුදර්ශ ටික මේ තියෙන්නේ. මොනවද? කහ රවුම්, කහ රැලි වැටුණු, කොළ රවුම්, කොළ රැලි වැටුණු. රූපානුදර්ශ ටික, රූපානුදර්ශ අනුපාත ටික අන්න අපිට හම්බ වෙනවා කහ රවුම් 9යි, කහ රැලි වැටුණු 3යි, කොළ රවුම් 3යි, කොළ රැලි වැටුණු 1යි. ඔන්න රූපානුදර්ශ ගැන කිව්වා. රූපානුදර්ශ අනුපාත ටික පෙන්නු. අපිට ගානේ කියන්නේ රූපානුදර්ශ දෙන්න, රූපානුදර්ශ අනුපාත දෙන්න, ප්‍රවේණිදර්ශ දෙන්න, ප්‍රවේණිදර්ශ අනුපාත දෙන්න. මෙන්න ඊළඟට රයි යනවා ඕගොල්ලන්ට ප්‍රවේණිදර්ශ ටික බලන්න. එතකොට ප්‍රවේණිදර්ශ ටික පෙන්වන්න පුළුවන් ඔහොම එකපාරට පෙන්නපුවාම අගයක් නැහැ. එදා අපි ටික ටික පෙන්නනවා ප්‍රවේණිදර්ශ. කොහොමද ටික ටික ප්‍රවේණිදර්ශ පෙන්වන්නේ? ඔන්න බලන්නකෝ වැඩේ මොකද්ද කියලා. මේ අපිට හම්බ වෙන ප්‍රවේණිදර්ශ ගන්න හදන්නේ අනුපාතත් එක්ක. දැන් මේ කහ රවුම් කියන්නේ දරුවෝ රූපානුදර්ශයනේ. රූපේ කහ පාටයි රවුම් බීජ. අන්න කහ පාටයි රැලි වැටුණු බීජ. කොළ පාටයි රවුම් බීජ. කොළ පාටයි රැලි වැටුණු බීජ. ඒවා රූපානුදර්ශනේ. ඒ රූපානුදර්ශයට වග කියන ඇලීල තමයි අපි කියන්නේ ප්‍රවේණිදර්ශය. එතකොට අපි බලනවා අන්න capital Y, capital Y, capital Y, capital R කීයක් අපිට හම්බ වෙනවා. එතකොට මේක තමයි ප්‍රවේණිදර්ශය. එතකොට අපි කියනවා capital Y guide, capital Y, capital Y, capital R, capital R කෝ
මෙතන එකක් තියෙනවා. ඔන්න බලන්න මම දාගත්ත ලකුණක් මේ. අන්න තිතක් දැම්මා. පැහැදිලිද? එකයි. තව තියෙනවද? කැපිටල් Y කැපිටල් Y කැපිටල් R කැපිටල් R තියෙනවද? නෑ එකයි. අන්න. ඊට පස්සේ ගමු මෙයාව. මේ අරයව ගන්න පුළුවන්. ඕන එකක් ගන්න පුළුවන්. කැමති එක්කෙනෙක් ගත්තා මම මෙයාව ගන්නවා. මම එයාව ගත්තා කියලා පෙන්වන්න චූටි වැඩක් කරගන්නවා. පොඩි ත්‍රිකෝණ කෑල්ලක් දාන්න. ඒ මං කියන ඒවා කරන්න ඕන. මේක මගේ එක්ස්පීරියන්ස් එක. පැහැදිලි? එතකොට අපිට වරදින්නේ නැහැ. එතකොට අර තිත දැක්ක ගමන් දන්නවා එයාව අපි අරන් තියෙන්නේ කියලා. ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මෙයාව ගන්නවා මේ. කැපිටල් Y කැපිටල් Y කැපිටල් R කැපිටල් R. කැපිටල් R සිම්පල් R. කීයක් තියෙනවද? එකයි. මෙතන මෙයත් ඒ જાතිය මේ. ඒකටත් පොඩි ත්‍රිකෝණ කෑල්ලක් දැම්මා. දෙකයි. කැපිටල් Y කැපිටල් Y කැපිටල් R සිම්පල් R. තව තියෙනවද? කැපිටල් Y කැපිටල් Y කැපිටල් R සිම්පල් R. කැපිටල් Y කැපිටල් Y අන්න කැපිටල් R සිම්පල් R. අපි ගත්තේ මොකද්ද? කැපිටල් Y කැපිටල් Y කැපිටල් R සිම්පල් R. අන්න. එතකොට අපි ගන්නවා කැපිටල් Y කැපිටල් Y අන්න කැපිටල් R සිම්පල් R. අන්න. මේ එකයි. මේ තව එකක් දෙකයි. පැහැදිලිද? මෙන්න මෙතන මේක සිම්පල් y වෙන්න ඕන. කැපිටල් Y නෙමෙයි. එහෙනම් මේකෙන් දෙකයි තියෙන්නේ. පැහැදිලි? ඊට පස්සේ මෙයා ගන්නවා මේ. මම මේකට රවුමක් දා ගන්නවා ආන්න. ඒ කැපිටල් Y සිම්පල් Y කැපිටල් R සිම්පල් R. අන්න බලන්න කීයක් තියෙනවද කියලා. අපි බෝල දානවා ඒ වලට. කැපිටල් Y සිම්පල් Y කැපිටල් R සිම්පල් R. ආන්න දෙකයි. මෙයා 3යි. පැහැදිලි? මෙයා 4යි. එහෙනම් කීයක් ඉන්නවද? 4ක් ඉන්න. පැහැදිලිද? මේ බලන්න. ආන්න. ඔය විදියට අපිට මාක් කරගෙන යන්න පුළුවන්. අතන කැපිටල් Y කැපිටල් Y කැපිටල් R කැපිටල් R එකයි. කැපිටල් Y කැපිටල් Y කැපිටල් R සිම්පල් R දෙකයි. කැපිටල් Y සිම්පල් Y කැපිටල් R සිම්පල් R හතරයි. අන්න මේ විදිහට ප්‍රවේණි දර්ශ ටික ගත්තා. අන්න අනුපාත ටික ගත්තා. මෙන්න ප්‍රවේණි දර්ශ ටික මේ තියෙන අනුපාත ටික. එතකොට අපිට හම්බ වෙනවා මේ එකිනෙකට වෙනස් ප්‍රවේණි දර්ශයන්. මේ ඊට අදාළ අනුපාත ටික ඔන්න ඕකෙන් අපිට හරියටම පුළුවන් මක් කරන්නද? අර ප්‍රවේණි දර්ශ ටිකයි අනුපාත ටිකයි හොයා ගන්න පුළුවන්කම ලැබෙයි. පැහැදිලිද? මේ බලන්න. අන්න එතකොට ඔන්න පනට් ස්ක්වයර් එක ගහගත්තා. පනට් ස්ක්වයර් එකෙන් අපිට පුළුවන් රූපානුදර්ශ ටික හොයාගන්න. රූපානුදර්ශ අනුපාත ටික හොයාගන්න. ඊට පස්සේ ප්‍රවේණි දර්ශ ටික මේ විදියට ගන්න. අන්න. එකකින් කී පාරක් කියවෙනවද? එකකින් කී පාරක් තියෙනවද? ඒක තමයි අපි ගන්න. ඒක තමයි මම කිව්වේ මේ වලට මේ සංකේත පාවිච්චි කරන්න. එතකොට අර එකම නැවත ගණන් කරලා අපිට වරදින්න තියෙන ඉඩකඩ අවම කරගන්න පුළුවන්. එකම ගණන් වෙන්නේ නැහැ සහ අපේ ඔළුවට නිදහසයි. අපි අර සංකේත දාලා තියෙනවා අපි අයින් කරලා දානවා. අපිට ඒක අදාළ නැහැ. පැහැදිලි? අන්න එතකොට අපි නිකන් හිතන්නකෝ ඊට පස්සේ මෙයා ගත්තා කියලා මේ කැපිටල් Y සිම්පල් Y කැපිටල් R කැපිටල් R. මේ අපි ඒකට ඉතින් තව බෝල දෙකක් දාගමු ඉතින්. එතකොට කැපිටල් Y සිම්පල් Y කැපිටල් R කැපිටල් R කීයක් තියෙනවද කියලා අපි බලයියන්න. පැහැදිලි? ඊට පස්සේ මේ අපි ගන්නවා මෙයා කවුද? කැපිටල් Y කැපිටල් Y සිම්පල් R සිම්පල් R. මේ අපි යාට තවත් සංකේතයක් පාවිච්චි කරනවා. වෙනත් සංකේතයක් අපිට පාවිච්චි කරන්න අපි බෝල 3ක් දාගන්නවා. ඉතින් මොකක් හරි එකක් අපිට ඒ වෙලාවේ ඔලුවට ආපු එකක් අපි පාවිච්චි කරලා අන්න අපිට පුළුවන් මේ
ප්‍රවේණි දර්ශ ටික ගන්න එක ටිකක් අමාරු වැඩ. මොකද ඒකෙදි පැටලෙනවා. ඒ පැටලෙන එක වළක්ව ගන්න තමයි මම උපක්‍රමයක් කිව්වේ. එක ප්‍රවේණි දර්ශයක් ගත්තනම් ඒක නැවත ගන්න එක වළක්වන්න එක්කෝ ඒක ඔබ පෑනකින් ඉරක් ගහලා කපලා දාන්න. ඒත් හරි. පැහැදිලි? එහෙම ඉරක් ගහලා කපලා දාන්න එපයි කියන්නේ බැරි වෙලා හරි මේකේ එක තැනක් වැරදුනොතින් එහෙම අපිට යලි මේක නිවැරදි කරගන්න අවස්ථාවක් නෑ. අර එහෙම කපලා දාපුවාම. ඉරක් ගැහුවා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් කපපුවාම අපිට කැපුවා විතරනේ අපි. නමුත් අපි සංකේත දාපුවාම අපි දන්නවා රයිට් මේ ත්‍රිකෝණ කෑලි දාලා තියෙන කහ රවුම් මේ එතකොට කහ රවුම් ඒවා මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා මේ කැපිටල් Y සිම්පල් Y කැපිටල් R කියන ඒවා අපි අරන් තියෙනවා මේ වැඩි මේ එකත් අරන් තියෙන එක වැරදි නෑ ඒකත් හරි මේකත් හරි වැඩි මේකත් හරි අපිට වැරදිච්ච තැන කොහෙද කියලා අපිට හරියටම හොයාගන්න පුළුවන් ඕම සංකේත ටිකක් දාලා අරගෙන ගියයි පස්සේ පැහැදිලිද? එතකොට ඔන්න අපි අරන් ආව ඕගොල්ලන්ව ද්විාංගී ප්‍රවේණිය ඒ කියන්නේ ප්‍රතිවිරුද්ධ ලක්ෂණ යුගල් දෙකක් පරම්පරාගත වෙන්නේ කොහොමද කියන එක හොයලා බලන්න. එතකොට අපි ප්‍රතිවිරුද්ධ ලක්ෂණ යුගල් දෙකක් පරම්පරාගත වෙන හැටි හොයලා බැලුවා. මේ එකේ ජන්මානුගන්න විදිය අපි පොඩ්ඩක් මේ රහස්‍ය වැඩක් මේක. මෙතනදී අපි මේකට හේතු කිව්වේ නැහැ. අපි ඒකට හේතු කියනවා මෙහෙම ජන්මානුගන්නේ එක් ලක්ෂණයකට අදාළ ඕනෑම සාධකයක් අනෙත් ලක්ෂණයට අදාළ ඕනෑම සාධකයක් සමග ස්වාධීනව එකතු වෙන්න පුළුවන්. ඒක තමයි second law of Mendel. මෙන්ඩල්ගේ දෙවන නියමය. අපි ඒ ගැන වචනයක්වත් කිව්වේ නැහැ. අපි අන්න මෙන්ඩල්ගේ දෙවන නියමයට තමයි අපි ඊළඟට යන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි ඔන්න මෙන්ඩල්ගේ පළමු නියමය ගැන කතා කරලා ඒකාංගී ප්‍රවේණිය ගැන කතා කරලා අපි ද්විාංගී ප්‍රවේණියට ඕගොල්ලන් වරන් ආවා. ද්විාංගී ප්‍රවේණියෙන් අපි ගානක් හදලා බැලුවා. ඊට පස්සේ අපි යන්න ද්විාංගී ප්‍රවේණිය පිළිබඳ මෙන්ඩල්ගේ නියම පිළිබඳව අපි හොයලා බලන්නයි අන්න ඊළඟට යන්නේ. එතකොට ඔන්න ඕගොල්ල මේ පනට් චතුරස්‍රය දාලා අන්න රූපානුදර්ශ ටික දැම්මා. එකට ප්‍රවේණි දර්ශ ටික දැම්මා. ඊට පස්සේ රූපානුදර්ශ අනුපාත ටික ගත්තා බොහොම පැහැදිලිව. රූපානුදර්ශ අනුපාත ටිකයි රූපානුදර්ශ ටිකයි පැහැදිලි කරගත්තා. ඊට පස්සේ අපි ගියා මොකක් බලන්නද? ප්‍රවේණි දර්ශ හා අනුපාත ටික බලන්න ගියා. පැහැදිලිද? ඊට පස්සේ අපිට ඕගොල්ලන්ව එකයි යන්න තියෙන්නේ අන්න මෙන්ඩල්ගේ දෙවන නියමය කියන කාරණේටයි යන්න තියෙන්නේ. පැහැදිලිද? රයිට්. අපි ඕක මෙන්ඩල්ගේ දෙවන නියමය අපි මේ වෙනකොට පොඩි ඉංගියක් ඔබට දීලා තියෙනවා. ප්‍රතිවිරුද්ධ ලක්ෂණ යුගල් දෙකක් විෂමයෝගී අවස්ථාවේ ජන්මාණු හදනකොට එක ජන්මාණුවකට අදාළ ඕනෑම ඇලීලයකට නැත්නම් සාධකයකට ඊළඟ අනෙක් ජන්මාණුවට අදාළ ඕනෑම ඇලීලයක් එක්ක අන්න ස්වාධීනව සම්බන්ධ වෙන්න පුළුවන්. අන්න ඉන්ඩිපෙන්ඩන්ට් සෙග්‍රිගේෂන් ලෝ. අන්න මේක ස්වාධීන සංරචන නියමයේ විදියටයි අපි ඕක සාකච්ඡා කරගෙන යන්නේ. අපි ඕකෙනුත් ගණන් බලලා තියෙන ගණන් ටික හොයලා අපි අන්න ඉතුරු ටිකට යනවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්න මෙන්ඩල්ගේ දෙවන නියමය පිළිබඳ සම්පූර්ණ විස්තරයක් සහ ඊට අදාළ ගණන් ටික අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.